සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සාදු සාදු සාදු. අපි කරන්නා වූ මේ සියලුම ධර්ම අධ්‍යයනයන් අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනාව පිහිටුවා ගමු. සාදු සාදු සාදු. දැන් එහෙනම් අද දවසේදී අපි මේ සූත්‍ර පිටකේ සූත්‍ර සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් අපි මේක දැන් සූත්‍ර දෙකක්ම සාකච්ඡා කරා. අපේ නිවන් මාර්ගයේ අපි ගමන් කරනකොට ඉස්සෙල්ලාම පිහිට සරණ ලබන්න ඕන. ඒකට අපි සරණාගමනය කුද්දක පාඨවල පළවෙනි සූත්‍රය වන සරණාගමනය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ශාසනයට බැසගත්ත කෙනා සීලය මත පිහිටන්න ඕන. ඒ කය වචන සංවර කරගන්න ඕන. ඒක දෙවිනියට කරන්න ඕන නිසා අපි දස සීලය ගැනම සාකච්ඡා කරා. දස සීලය කතා කරනකොට ඔය පංච සීල, අට සීල ඔක්කොම එතන සංග්‍රහ වෙලා තිබ්බා. ඉතින් අද දවසේදී දැන් මේ අපි තිසරණගත වුණා විතරක් කියලා බෑ, සීලය මත පිහිටියා කියලා විතරක් බෑ. ඒ දෙකිනුත් සරණ පිහිට ලැබෙනවා. ඊටත් වඩා සරණ පිහිටක් ලැබෙන අවස්ථාවක් තමයි මේ භාවනාවට බැස ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරේ මේ සෑම දෙයක්ම, මේ බුද්ධ ශාසනයේ මේ කටයුතු කරන සෑම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ දේ තමයි මේ සත්‍යය රාග ද්වේෂ මෝහ නිසා පීඩාවටපත් වෙනවා. මේ රාග ද්වේෂ මෝහයෙන් සත්‍ය මිදෙනවා දකින්න තමයි බුදුන් වහන්සේගේ එකම කැමැත්ත උනේ. සත්‍යය මේ රාග ද්වේෂ මෝහ නිසා නැවත නැවත ඉපදෙනවා, නැවත නැවත කර්ම රැස් කරගන්නවා, නැවත නැවත දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, පසුතැවීමටපත් වෙනවා. ඒක නිසා මේ රාග ද්වේෂ මෝහ නිසා තමයි ප්‍රාණඝාතය කරන්නේ, අනුන්ගේ දේ ගන්නේ, කාමයේ වරද වැසිරෙන්නේ, බොරු කියන්නේ. මේ දුස්සීල කම් වලට යන්නේ පින්වතුනි මේ වෙන දෙයක් නිසා නෙමෙයි. අපේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය කියන මේ තුන නිසා. මේ තුන නිසා දුස්සීලකම් වෙනවා. දුස්සීලකම් වීම නිසා, කය වචනින් වැරදි දේවල් වීම නිසා මොකද වෙන්නේ? පසුතැවෙනවා, කලකිරෙනවා, ධනහානිය වෙනවා, නිന്ദා අපහාස ලබන්න වෙනවා, හිරේ විලංගුවේ ළඟින්න වෙනවා. එතකොට පසුතැවීමෙන් කලකිරීමෙන් ජීවත් වෙන්න වෙනවා. නොඑක ආකාරයේ පීඩාවක් ජීවිතය තුළ ලබන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ මරණාසන්න මොහොතදී මේවා සිහිපත් වෙලා සතර අපායෙ ඉපදෙනවා. නැත්තම් නැවත නැවත මනුස්ස ලෝකයේ හරි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඉපත්ති ලැබෙමින් තව තවත් සසර දුකටමපත් වෙන්න වෙනවා. එතකොට මෙන්න මේ සසර ඉපදෙන්න හේතු වන මූලිකම දේ තමයි, හේතු ටික තමයි මොනවාද? ලෝභය, ද්වේෂය, මෝහය. නැත්තම් අවිද්‍යාව, තණ්හා කිව්වත් හරි. එතකොට මෙන්න මේ ලෝභය, ද්වේෂය, මෝහය නැති කරගන්න තමයි ඕන. දැන් මේ බුද්ධ ශාසනය ගත්තාම බුදුන් වහන්සේ කියනවා මම සීලය පැනෙව්වේ ලෝභ ද්වේෂ මෝහ නැති කරා. සමාධිය වැඩිුවේ පැනෙව්වේ ලෝභ ද්වේෂ මෝහ නැති කරා. ප්‍රඥාව පෙරෙව්වේ ලෝභ ද්වේෂ මෝහ නැති කරා. එතකොට මතක තියාගන්න ඕන කට්ටිය බෞද්ධයෝ විදියට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යමක් කරනකොට ඒ දෙයි මොකක් හරි මල් ටිකක් පූජා කරා වේවා, බෝධි පූජාවක් කරා වේවා,
මොකක් හරි මේ බෞද්ධයෙක් විදිහට අපි කටයුතු කරනවා නම් හොඳටම මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ බුද්ධ ශාසනයේ දෙයක් නම් මේක. කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි කියන දෙයක් නැත්නම් අපි කටයුතු කරන දේ තුල අපි බලන්න ඕනේ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විනයට ගැලපෙනවද? එතකොට මේ ධර්මයේ විනය කියන්නේ මොකක්ද? ඒ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් විනයක් දේශනා කරේ මේ රාගය නැති කරන්නට, ද්වේෂය නැති කරන්නට, මෝහය නැති කරන්නට. එහෙනම් හොඳට මතක තියාගන්න හොඳ පොයින්ට් එකක් අපට. මේ කවුරු හරි හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි දෙයක් මේ බුද්ධ ශාසනය කියලා පින්කමක් හරි මොකක් හරි කියනවනම් අපි ඒක කටයුතු කරන්න යනකොට ඉස්සෙල්ලාම ගලපලා බලන්න මේක ධර්ම විනයට ගැලපෙනවද? ධර්ම විනය කියන්නේ මොකද්ද? ඒ තමයි මේ කරන දේෙන් රාගය නැති වෙන්න ඕන. ද්වේෂය නැති වෙන්න ඕන. මෝහය නැති වෙන්න ඕන. නැත්තම් යම් දෙයක් නිසා මේ බුද්ධ ශාසනය කියලා කරන දේවල් වලින් රාගය වැඩෙනවා නම්, ද්වේෂය වැඩෙනවා නම්, මෝහය වැඩෙනවා නම් ඒක බුද්ධ ශාසනයේ තියෙන වැඩපිළිවෙලක් නම් නෙමෙයි. ඔන්න මතක තියාගන්න අපි ශාසනයක් කියලා ගන්නකොට මූලිකම හරය ගන්න ධර්ම විනයට ගලපලා බලන්න. ඒ ධර්ම විනය කියලා කියන්නේ රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම. තේරුණාද? එතකොට අපිට බුද්ධ ශාසනය කියලා හරි දේ අරගෙන වැරදි දේ අයින් කරන්න පුළුවන්. දැන් ඔන්න කවි බණ වගේ කියනවා. එතකොට නොඑක් දේවල් කරනවා. බලන්න ඒ වලින් කරන්නේ මොකද්ද? රාගය වැඩි කරනවා. සමහරක් දේවල් තියෙනවා ඔන්න හාමුදුරුවෝ කියලා හරි කවුරු හරි කටයුතු කරන මේ ಜಾතිය අරක මේක කියලා බණ කියනවා. මොනවද වෙන්නේ? ද්වේෂය වැඩි කරනවා. මෝහය වැඩි කරනවා. එතකොට බලන්න ඒවා බුදුදහමේ ධර්ම දේශනා නෙමෙයි. ඒවා ධර්ම දේශනා නෙමෙයි. ඒක බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙමෙයි. මොකද බුදුන් වහන්සේ අදහස් කරේ මේ බුද්ධ ශාසනය තුළ රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම. ඉතින් යම් දෙයක් මේ බුද්ධ ශාසනය කියලා ධර්ම දේශනාවක් කියලා වචන දාන්න පුළුවන්. හැබැයි බලන්න ඕ කට්ටිය ඒක විමසලා ඒක රාගය වැඩෙනවා නම්, ද්වේෂය වැඩෙනවා නම්, මෝහය වැඩෙනවා නම් ඒක බුද්ධ ශාසනයේ කටයුත්තක් නෙමෙයි. ඕ කට්ටියට අදාළ දෙයක් නෙමෙයි. යම් දෙයක් නිසා මල් ටිකක් හරි පූජා කරන පින්කමක් හරි මොකක් හරි කමන්නේ ඒකෙන් රාගය නැති වෙනවා නම්, ද්වේෂය නැති වෙනවා නම්, මෝහය නැති වෙනවා නම්, අවිද්‍යාව නැති වෙනවා නම්, තණ්හාව නැති වෙනවා නම් අන්න ඒක බුද්ධ ශාසනයේ කටයුත්තක්මයි. ඒක කොතන කරත් කමන්නේ. පල්ලියක කරත් කමන්නේ. කොතන කොහොම විදිහේ වුණත් කමන්නේ. රාග ද්වේෂ මෝහ නැති වෙනවා නම් යම් දෙයකින් ඒක බුදුරජාණන් වහන්සේ කිව්ව අවවාදයේ කියන එක හොඳට මතක තියාගන්න. ඒකට අදින් දන් ඕ කට්ටිය මොකක් හරි කරන්න යද්දී ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න මේක ධර්ම විනයට ගැලපෙන දෙයක්ද? ඒ තමයි රාගය, ද්වේෂය, මෝහය නැති වෙනවා නම් ඒක රාග ද්වේෂ මෝහ වැඩි වෙනවා නම් ඒක බුද්ධ ශාසනයේ වැඩ පිළිවෙලක් නෙමෙයි. අපිට අවශ්‍ය දෙයක් නෙමෙයි. රාග ද්වේෂ මෝහ නැති වෙනවා නම් අන්න ඒක බුද්ධ ශාසනයේ කටයුත්තක්. ඒක වෙනුවෙන් ජීවිතේම හරි පරිත්‍යාග කරලා කටයුතු කරා. ඉතින් එතකොට මම කියන්න ගියේ එතකොට දැන් අපේ අරමුණ රාගයේ, ද්වේෂයේ, මෝහේ නැති කිරීම. ඇයි ඒව නැති කරන්නේ? මම කිව්වා මේ රාගයේ, ද්වේෂයේ, මෝහේ නිසා තමයි අපි අතින් දුස්සීලකම් වෙන්නේ. නොඑක් අකටයුතුකම් වෙන්නේ. නිന്ദා අපහාස ආදී ලබන්න, පසුතැවීම් ලබන්න, සතර අපායෙ ඉපදෙන්න, නැවත නැවත ඉපදිමින් දුකටපත් වෙන්න මේ සෑම දෙයක්ම ලබන්න හේතු වෙන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ අපිට තාම තියෙන නිසා. අන්න ඒ නිසා තමයි අපි දැන් වැඩපිළිවෙලක් හදා ගන්න ඕන රාගය නැති කරගන්න, ද්වේෂය නැති කරගන්න, මෝහය නැති කරගන්න. එතකොට මේ අද දවසේදී අපි මේ කියලා දෙන සූත්‍රයෙන් ද්වත්තිං සාකාරය කියන සූත්‍රය මේකෙන් කියලා දෙන්නේ රාගය අඩු කරගන්නත්, රාගය නැති කරගන්නත්. ඉතින් දැන් මෙහෙමයි. ගොඩක් කට්ටිය හිතනවා ඉතින් මේ රාගය නැති කරගත්තොත් බෑනේ. රාගය නැති කරගත්තොත් බෑනේ කියලා හිතනවා. නෑ එහෙම එකක් නෑ. රාගය තියෙනවා කියන්නේ දුකක්. තේරෙනවද? රාගය නැති වුණාම ඔය ප්‍රශ්න එකක්වත් නෑ. ඔය කිසිම දෙයක් හොයන්නේ නෑ. ඉතින් මම ඒක විග්‍රහ කරලා දෙන්නම්. ඒක නිසා මේ රාගය නැති කර ගැනීම තරම් සැපයක් තවත් නෑ. දැන් රාගය නිසා හිතෙන්න පුළුවන් ගෙවල් දොරවල් යාන වාහන මේවා ඉතින් එකතු කරන්න එපා. හැබැයි ඕව හැමදාම තියාගන්න හම්බෙනවද? ඒව නිසා පෞරස් කරගෙන අන්තිමට අපාගත වෙනවා එක වෙන්නේ. ඒතකොට මේ රාගය කියලා කියන්නේ පොඩි ආස්වාදයක් දුන්නට මහා දුකක් ඇති කරන දෙයක්.
අන්න ඒක ඉස්සලා දකින්න පුරුදු කරගන්න ඕන. අන්න ඒකේ ආදීනව දැක්කේ නැති කෙනා මේක නැති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒක නිසා මේ රාගය කියන එක නැති කරගන්න උත්සාහවත් වෙන්න. මම නිකන් කියන්නම් පොඩි කතාවක් මේ රාගය නිසා උන පාඩුවක්. ඉතින් මේ අපේ මම මේ පොත්වල තියෙන කතාවක් නෙමෙයි මගේ අත්දැකීමක් මම කියන්නේ. ඉතින් අපේ ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. අපි දැන් ආරණ්‍ය වාසීව වාසය කරා බොහෝ කාලයක්. එතකොට අපි දැකපු දේවල් මේ කියන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඔය පින්වතුන් අහලා ඇති මේ දූතාංග. ඒ කියලා කියන්නේ සෝහනේ වාසය කරන්නේ, අබ්බෝකාසේ වාසය කරන්නේ, එක වේලයි වළඳන්නේ, පිණ්ඩපාතේ විතරයි යන්නේ. ඔය නොඑක් ඒ උත්කෘෂ්ඨ වශයෙන් සීලේ රකින්න දූතාංග කියලා 13ක් තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. එතකොට මේ ස්වාමීන් වහන්සේ දූතාංග ගොඩක් රකින්නවා. ඒ විතරක් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේ භාවනාවත් හොඳට කරනවා. ඉතින් හොඳ රැකියාවක් කරලා පිටරට පවා ඉඳලා ඉගෙන ගත්ත කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ ඉතින් හොඳට ශ්‍රද්ධාවෙන් යුතුව මහාන වෙලා අර භාවනාවත් හොඳට කරමින් ওই දූතාංග පවා රකින්නවා. ඉතින් දූතාංග රකින්න මේ හොඳ වීරියක් තියෙන්න ඕනේ. සෝහනකට වෙලා රැට නිදිය ගන්නවා කියන එක ලේසි නෑ. සෝසානිකාංගය කියලා ඒකට කියන්නේ. දවසටම එක වේලක් විතරක් වළඳන එක ලේසි නෑනේ. එකම පාත්‍රයේ විතරක් වළඳන ලේසි නෑනේ. මලමිනියක් කොත්තල දාපු රෙදි කෑල්ලක් හොදලා අරගෙන පඳු පොළ ඒක පොරවගෙන ඉන්න එක ලේසි නෑනේ. සිවුරු 3ක් විතරක් පාවිච්චි කරන එක ලේසි නෑනේ. සිවුරු 3ක් කියලා කියන්නේ මේ කට්ටල 3ක් නෙමෙයි. අන්දනේයි, තනිපට සිවුරයි, දෙපට සිවුරයි. ඔන්න ওই විදියට දූතාංග තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔය දූතාංග ආරක්ෂා කරනවා. මම මේ ආරම්භයක් ගන්න මේ රාගය කියන එකේ ආදීනව පොඩ්ඩක් පෙන්වන්න. ඒ වගේම මේ අද කරන පාඩමේ තියෙන වැදගත්කම ගැන කියන්න මේ පොඩ්ඩක් ගන්න කාලයයි. ඊට පස්සේ මොකද වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ඉතින් ওই දූතාංග රකින්නවා පිණ්ඩපාතෙමයි. ගෙනල්ලා දෙන දානි ගන්නෑ පිණ්ඩපාතේ ගිහිල්ලාම තමයි ගන්නෙ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳට භාවනා කරා. භාවනා කළා පින්වතුනි අපේ ඔය ගුරු ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා ඇත්තට මේ ස්වාමීන් වහන්සේ ගැන පස්සේ කාලෙදී මොකද එයා ගැන කතා කරන්න හේතු වුණ අවස්ථාවක් තිබ්බා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අෂ්ට සමාපatti උපදවලා තිබ්බා. මේ අෂ්ටම නෙමෙයි හයක් උපදවලා තිබ්බා. ඒ කියන්නේ පඨම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියලා අපි ඔය දැන් මේ ළඟදී අභිධර්ම පන්තියක් කරා. ඒ අභිධර්ම පන්තියේදී හිටපු කට්ටිය දන්නෝ මේක ගැන. ඔන්න ඔය ධානය උපදවලා මේ අභිඥා තත්ත්වයකට මනස දියුණු කරා. ඉතින් මේ සිත කියලා කියන්නේ මහා අපේ සියලුම දේවල් ලබලා දෙන්න පුළුවන් එකක් තමයි මේ හිත. මේ කයට වඩා වැදගත් දෙයක් තමයි හිත කියන එක. කයට වඩා විශේෂම දෙයක් තමයි හිත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හිත දියුණු කරගත්තොත් අපි පතන හැමදේම ලබන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ගොඩක් කට්ටිය මේ බාහිර දේවල්නේ දියුණු කරන්නේ. ඒවා දියුණු කරොත් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි හිත දියුණු කරොත් එහෙම හිත දියුණු කරලා නැතුව බාහිර දේවල් කොච්චර මහන්සි වුණත් ඒවා ලබන්න බැරි වෙයි. හැබැයි මේ හිත දියුණු කරගත්තොත් කුසලයේ දියුණු කරගත්තොත් හිතන් කරගත්තොත් Taman හිතන්නේ මොනවද ඒවා ලබන්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තරම්ම භාවනාවෙන් සිත එකඟ කරගත්තා. අභිඥා උපදවා ගන්න පුළුවන් ශක්තියකට දියුණු කරගත්තා. ඊට පස්සේ මොකද වුනේ මේ ස්වාමීන් වහන්සේගේ හිත බොහොම පිරිසුදුයි. මෙන්න දායකයෝ විසින් පුදුමාකාර විදියට මේ ස්වාමීන් වහන්සේගේ සීලානුභාවයෙන් දැන් ලැබෙනවා. පුදුම විදියට ලැබෙනවා. පිරිකර කොහේ ගියත් ඉතින් ඒ ඉන්න තැනට ඉතින් අඩුවක් නැහැ. ඇයි අර හිත දියුණු කළා නිසා සීලයේ උතුම් නිසා ලැබෙනවා. ඇයි හිතනේ මේ ඔක්කොම දෙන්නේ කුසල් විපාකයේ හැදුනහම හරි. අපි අර ගන්නවනේ අහේතුක සිත් එහෙම. එතකොට මොකද උනේ මේ ස්වාමීන් වහන්සේට පුදුම දායක පිරිසක් ඇති වුණා. මේ රටේ නෙමේ පිටරට පවා. කෝටි ගණන් උනත් වියදම් කරන්න පුළුවන් මට්ටම. ඊට පස්සේ මොකද උනේ මේ ස්වාමීන් වහන්සේ ඔය ලංකාවේ ස්වාමීන් වහන්සේලා 100කට සියලු පිරිකර සහිතව දානයක් මේ සංවිධානය කරා. එකක් නෙමෙයි මේව ගොඩක් කරා. මොකද අර Tamanට ලැබුණ දේවත් එක්ක ලැබෙන නිසා මේවා සංඝයාට දෙන එක හොඳයිනේ කියලා උන්න ගියා. දැන් අර භාවනා කරන ඒවා අඩු කරගෙන දැන් අර පින්කම් කරනවා. අන්තිමට මොකද කරේ මේ ගුරු ස්වාමීන් වහන්සේ අවවාද කරා. ආයශ්වතුනි ඔතන නතර වෙන්න එපා. ඔය ලාභ සත්කාර වලට අහු වෙන්න එපා. ඔය ඉතින් එහාට කරගන්න ඕන දේවල් කරගන්න.
නෑ ස්වාමීන් වහන්සේ මේ මට ලැබෙන ඒවා මේ ස්වාමීන් වහන්සේලාට ලැබෙන සැලසුම් මටත් ලොකු පිනන්නේ කියලා ඉතින් කිව්වා. ඉතින් සංවිධානය කළා දන් දුන්නා. ඊට පස්සේ මොකද කරේ කොච්චර දායක පිරිසක්ද කියන්නේ මේ ස්වාමීන් වහන්සේට සිතුවිල්ලක් ආවා මේවා කියන්නේ උපක්ලේශ. ඊට පස්සේ සිතුවිල්ලක් ආවා මේ බුරුම රටේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොටම තුන් සිවුරු දෙන්න. ඔය කට්ටිය විශ්වාස කරන්නේ නැති වෙයි වෙනම ඒ සිවුරු ටික මහලා අරන් යන වෙනම ෆ්ලයිට් එකකින් අරන් ගියේ. ඔය කට්ටිය විශ්වාස කරන්නේ නැති වෙයි එතරම්ම ලැබීම. වෙනම ෆ්ලයිට් එකකින් අරන් ගියේ සිවුරු. ගිහිල්ලා ඔන්න අරන් ගිහිල්ලා ඔන්න බුරුමේ තානාධිපතිගේ ගෙදර තමයි නතර වුණේ. තානාධිපතිගේ ගෙදර දැන් නතර වුණා. ඉතින් හිටියා දැන් මුන්නහන්සේගේ සීලානුභාවය නිසා ගොඩක් කට්ටිය හරිම ලස්සනයි ප්‍රියමනාපයි. ඒ ඉතින් සීලවන්තෙන් බ්‍රහ්මචර්යාව ওই ලක්ෂණ ඔක්කොම නිසා බොහොම ප්‍රියමනාපයි. ඉතින් මොකද වුනේ? අර ගෙදර හිටියා ඒ තානාධිපතිගේ දුව නිතර එනවා බණ අහන්න කියලා. බණ අහන්න කියලා නිතර ආවා. අන්තිමට මොකද වුනේ? දෙන්නත් එක්ක යාළු වුණා. දැන් ස්වාමීන් වහන්සේ දැන් අර භාවනා කරන එක අතහැරලා දැන් දානේ වැඩ ගැන අරක හිතනවා මේක හිතනවා ඕවා හිතනවත් එක්ක අරයත් එනවා. ඉතින් රාගය ඉස්මතු වුණා. මොකද වුනේ? අර අභිඥා ආදී ඔක්කොම නැති වුණා. මහාන කමේ තියෙන ඇල්ම නැති වුණා. සීලේ රකින්න තියෙන ඇල්ම නැති වුණා. අන්තිමට දාන දීලා ඉවර වුණාට පස්සේ දෙන්න කසාද බැඳා. කසාද බැඳලා අපේ ওই ලොකු ස්වාමීන් වහන්සේලා පවා ගිහිල්ලා කතා කරත් එක්ක. මොකද එයා ඊතරම්ම මේ ශාසනයට වටින කෙනෙක්. මොකද උනේ ආවේ නෑ. එන්න බෑ දැන් හැරෙන්න බෑ. දැන් ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් පසුතැවෙනවා. රුවන් කියලා නම ඉතින් අපි දන්නවා. ඉතින් මේවා අපි දැකපු දේවල්. ඉතින් බලන්න මේ රාග ආදී ඉස්මතු වුණාම අච්චර තියෙන ගුණයන් ඔක්කොම නැති වෙනවනේ. දැන් එයා පසුතැවෙනවා. ඇයි ඒ වෙලේට ඇති වෙච්ච මේ රාගසිත පාලනය කරගන්න බැරි වුණා. ඒ නිසා අර අච්චර ලැබපු සුවය බ්‍රහ්ම ලෝකේ ඉන්න වගේ හිටි. ඒ ඔක්කොම නැති වෙලා ගියා මේ රාගය නිසා. අන්තිමට ගිහි ගෙදරට ගිහිල්ලා හැමෝගෙම වැඳපු ලබුණු කෙනා දැන් එළියටවත් එන්න බැරුව. දැන් පසුතැවීමෙන් යුතුව ජීවත් වෙනවා. ඉතින් ගිහියන් ගැන මොන කතාවද? ඉතින් මම මේ කිව්වේ ඒක නිසා පින්වතුනි මේ රාගය කියලා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. අපේ ජීවිතය ගෙවනකොට ගිහි ජීවිතය ගෙවනකොට අවශ්‍යයි. හැබැයි ඕක ඕනට වඩා කරගත්තොත් පාලනයක් නැති වුණොත් තමන්ගේ ජීවිතේට විශාල ආදීනව ප්‍රමාණයක් ජීවිතේ ලබන්න එනවා. දැන් කියනවනේ කාමයන්ගේ ආදීනව ගැන කියනකොට අට්ටි කංකලූපමා කාම, මංසපේසූපමා කාම, තිනුක්කූපමා කාම, අංගාරකාසූපමා කාම, රුක්කපලූපමා කාම. ඔය ගැන හොයලා බලන්න මේ කාමයන්ගේ ආදීනව. අට්ටි කංකලූපමා කාලා කියන්නේ බල්ලෙට්ට හම්බෙනවලු ඇට කෑල්ල. ඒකේ මස් නෑලු. ඌ ඒක හක්කේ දාගෙන කනකොට ඒකේ මස් නැති නිසා අර ඒකේ තියෙන කෑලි වැදිලා එයාගේම ලේ එයාගේ රහ දැල්ලා ඒක කකා ඉන්නවා. ඒ වගේලු මේ කාමය. කොච්චර ආස්වාදේ ගන්න ගියත් ඒ වෙලාවට මහා මේ නිකන් ඕනකමින් කරන් මේ යෙදෙනවා. හැබැයි ඒව හොයනවා. මහන්සි වෙලා රැස්සාවල් කර දුක් විඳලා ඒව හොයනවා. හැබැයි ඉතින් මේ හොයාගත්තට පස්සේ අනේ කිසිම දෙයක් නැහැ. ටීවී එකක් බලනවා ආසාවෙන් චිත්‍රපටයක් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඕක ගැන හිතන්න. ඒ වගේ තමයි රාගය. අපිව හැමදාම මුලා කරනවා. අන්තිමට ඒක නිසා මොකද වෙන්නේ? මුළු ජීවිත කාලෙම Tamanට පසුතැවෙන්න වෙයි. මුල් කාලේ රාගය ආදිය පාලනය කරගත්තේ නැත්නම් මුළු ජීවිත කාලෙම එයාට ඒකත් එක්ක දුක් විඳින්න වෙනවා. ඉතින් ඒක නිසා ගොඩාක් දේවල් අපිට තියෙන ওই රාගය ගැන කියන්න ආදීනව. නමුත් ඒකට කතා කරන්න වෙලාවක් නෙමෙයි. නමුත් අපි ටිකක් හරි මේ රාගය කියන එක සංසිඳවා ගන්න පුළුවන් නම් ඒක අපිට විශාල ආනිසංසයක්. බුදුන් වහන්සේ කියන අමූර්තයේ වළඳනවා වගේ කියලා මේ ද්වත්ින්සාකාරයේ කායගත සති භාවනාව වඩන එක. රාගය අඩු කර ගන්නවා කියන එක මහා සැපයක්. මිනිස්සු රාගය නිසා තමයි බොහොම නින්දාවට අපහාසයටපත් වෙන්නේ. මහා උගත්තු පවා රාගය නිසා තමන්ගේ චරිතය නැති කර ගන්නවා. අපි දන්නවනේ මේ උදාහරණ වුණ තරම්. ඉතින් රාගය පාලනය කරගත්තේ නැත්නම් මිනිස්යාට ජීවිතයේ පුදුම පිළිකුල් සහගත දෙයක් බවට පරිවර්තනය වෙනවා.
ඉතින් අපේ ළඟ තාම රාගය නැති වෙලා නැත්තම් රාගය නිසා යම් කෙනෙක් දූෂණයක් හරි වංචාවක් හරි නොඑක් අකටුකම් යම් මිනිස්සෙක් කරනවා කියලා ඇහුවා නම් ඕක කට්ටිය. දැන් ඔන්න හිතන්න තාත්තා දුව දූෂණය කළා. මොකක් නිසාද? රාගය නිසා. එතකොට ඒක ඇහුණ ගමන් ඔයාට මොකද හිතෙන්නේ? ඔයා අරයට බයිනවා. හැබැයි කල්පනා කරන්න එයාට බැලලා වැඩක් නැහැ. එයා ඒක කරේ මොකක් නිසාද? එයාගේ හිතේ රාගය තියෙන නිසා. ඔයා ළඟ මට නම් හිතෙන්නේ එහෙම. මගේ ළඟ රාගය තියෙනවා නම් මගේ අතිනුත් වෙන්න පුළුවන්. මම කියන්නේ මම කරනවා කියන එක නෙමෙයි. හැබැයි රාගය තියෙනවා නම් ඔය කට්ටිය අර විදිය දකින්න එපා. යාට බැන බැන ඉන්න එපා. ඔයා දකින්න ධර්මානුකූලව එයා ඒක කරේ රාගය නිසා. එතනයි වැරද්ද. ඒක පුජ්‍යල සංඥාවෙන් ගන්න එපා. පුජ්‍යලෙක්ගේ වැරද්දක් නෙමෙයි. කෙලෙස් වල තියෙන වැරද්ද. ඒ රාගය අපි ළඟක් තියෙනවා නම්, ද්වේෂය අපි ළඟක් තියෙනවා නම්, මෝහය අපි ළඟක් තියෙනවා. අපි බය වෙන්න ඕන. එහෙනම් ඒක අපි ළඟින් අපි අතිනුත් වෙන්න පුළුවන් කවදාද? මේ ජීවිතේ හරි වෙන ජීවිතේ අපි අතින් වෙලා තියෙන්නත් පුළුවන්. අනේ ඒ නිසා තමයි මේ රාග ආදී නැති කරගන්න බුදුන් වහන්සේ කියන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ ඔහොම දකින්න. ලෝකයේ දිහා ඔහොම දකින්න. කාගේ හරි වැරද්දක් අඩුපාඩුවක් දැකලා ඒකට බැන බැන ඉන්න එපා. තම ළඟත් ඒක කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. තමන් ඒකෙන් දකින්න තමන්ගේ තියෙන ඒවා නැති කරගන්න මාර්ගය හදාගන්න. ගොඩක් කට්ටිය කරන්නේ අරයට බැන බැන ඉන්නවා. තමුනුත් ඒව කරනවා. තමුනුත් පෙර ජීවිතවල ඕන තරම් කරලා තියෙනවා. ඉස්සරහට කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අනුන්ට චෝදනා කර කර ඉන්න එපා. ඒක පුජ්‍යලෙක්ගේ වැරද්දක් නෙමෙයි. ඒවා කෙලෙස් වල තියෙන වැරද්ද. ඒක නැති කරන්නනේ අපි බෞද්ධ වෙලා මේ බුදුන් වහන්සේ ධර්මයක් දීලා තියෙන්නේ. අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒකට බැන බැන ඉන්න එක නෙමෙයි. අනේ දෙයියනේ මේ මිනිස්සයා මේක කරේ රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. එහෙනම් මගේ ළඟත් ඒක තියෙනවා. මම මේක කොහොම හරි නැති කරගන්න. අන්න එහෙමයි ධර්මානුකූලව හිතන බෞද්ධයෙක් හිතන්න ඕන. හොඳයි. ඉතින් එහෙනම් අද දවසේ තියෙන කොටස අපි සාකච්ඡා කරගෙන යමු. මම ආරම්භයක් ගත්තේ විනාඩි 25ක් ගිහිලා තියෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරගෙන යමු. සාකාරය. ද්වත්තිං සාකාරිත ඔය කට්ටියට මම මේ වල PDF දීලා තියෙනවා. මෙන්න මේ PDF ඔය කට්ටිය බලා ගන්න. දැන්ට මේ කියලා දෙන ඒවා අහගෙන ඉන්න. ඉස්සෙල්ලාම මේ පෙළ තමයි මේ තියෙන්නේ. ත්‍රිපිටකයේ කියන කොටසේ තමයි මේ කොටස තියෙන්නේ. ඊට පස්සේ අපි අටුවාවේ බලමු. අටුවාවේ තමයි හොඳටම විස්තර ටික තියෙන්නේ. අපි ඒකත් එක්ක කොහොමද අද දවසේදී මේ රාගය නැති කරගන්න ද්වත්තිං සාකාරය වඩන්නේ කියන ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් තියෙනවා. අපි කාලය අනුව අද දවසේදී සාකච්ඡා කරගෙන යමු. එතකොට මේක අපි මෙහෙම කියන්න පුළුවන්. මම එකපාරක් කියන්නම්. ද්වත්තිං සාකාරය කාරං. ද්වත්තිං සාකාරං කියලා කියන්නේ මේ ද්ව කියලා කියන්නේ දෙක කියන එක. ද්ව කියලා කියන්නේ දෙක. තින්ස කියලා කියන්නේ 30ක් කියන එක. මේ පදේ හැදිලා තියෙන්නේ ද්ව ඔන්න පොතක් තියෙනවා ලියා ගන්න. ද්ව ද්වි නැත්තම් ද්වි කියලා ලියන්නේ ඉස්සල්ලාම ද්වි එකතු කිරීම තින්ස එකතු කිරීම ආකාර. ඔන්න ඔය කියන පද තුන එකතු වෙලා තමයි මේ ද්වත්තිංසාකාරං කියන පදේ හැදිලා තියෙන්නේ. ද්වේ තින්ස එකතු කිරීම ආකාර. ද්වේ කියලා කියන්නේ දෙක, තින්ස කියලා කියන්නේ 30. ඒ කියන්නේ 32යි. ආකාර කියලා කියන්නේ පිළිවෙල, රටාවක්. ඒක තමයි ද්වත්තිංසාකාරං කියලා කියන්නේ. ද්වත්තිංසාකාරය කියලා මෙතන හඳුන්වන්නේ මේ ශරීරයේ තියෙන කුණපටි කුට්ටාස 32. ඕක තමයි වචනේ අර්ථය. අපි පෙළවල අර්ථයත් එක්ක ඉගෙනගෙන යන්නේ. පාලිත් ඉගෙන ගනිමු. එතකොට ඔන්න ඕකයි කියන්නේ. එතකොට මේ ද්වත්තිංසාකාර කියලා කියන්නේ ශරීරයේ කොටස් ටික. අපි ඒව ගැන අටුවා විස්තර කතා කරමු. ඊට පස්සේ මෙතන තියෙනවා අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ. දැන් මේ තචෝ කියන තැනින් නවත්තනවා අපි පහක් තියෙනකොට. මම ඒක නෝට් එකක් දීලා තියෙනවා මේ කඩන විදිය ගැන. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මන්සං නහාරු අට්ටි මිජ්ජං වක්කං. ඔහොම කියනවා. මන්සං නහාරු අට්ටි මිජ්ජං වක්කං. අට්ටි මිජ්ජං කියලා එන වක්කං. ඔතනින් කැඩෙනවා. ඊට පස්සේ හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං. ඔතනින් කැඩෙනවා. ඊට පස්සේ අන්තං අන්තගුණං උදරියං කරීසං.
ඔතනින් කැඩෙනවා. ඔතනට එනවා තව එකක් මත්තලුංගම් කියලාත් එනවා. ඔතනට කොටසක් එනවා තව දැන් මෙතන දාලා නැහැ. හැබැයි මත්තලුංග කියන කොටසත් ආවම තමයි ඔතන 32ක් එන්නේ. ඊට පස්සේ පටන් ගන්නවා පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ. ඔන්න ඔතනින් කැඩෙනවා. එතනදී 6ක් තියෙනවා. ඊට පස්සේ අස්සු වසා කේලෝ සිංඝානිකා ලසිකා මුත්තා. මත්තකේ මත්තලුංගම්. අන්න ඒ මත්තලුංගම් කියන එක මෙතනට දාලා තිබ්බට ඕක එන්න ඕන අන්න අර කිව්ව කරීසං කියන තැනට. ඕක මම පිළිවෙලට දීලා තියෙනවා. ඕක කට්ටියට මම කොලයක නමක් දාලා මේ දීලා තියෙනවා මේ ගෲප් එකට දීලා. ඒක නිසා මේක කියලා දෙනකොට තේරුන්නේ නැහැ කියලා බය වෙන්න එපා. ඔන්න ඔය විදිහට මේකේ අර්ථය අපි නිකන් හිතුවොත් මේකේ සිංහල අර්ථය මම මෙහෙම කියලා අතනදි කියලා දෙන්න. එතකොට මේ දෙතිස් ආකාරය අන්න ද්වත්තිං සාකාරං කියන්නේ දෙතිස් ආකාරය. මේ ශරීරේ අත්ති ඉමස්මින් කිව්වනේ. අත්ති කියලා කියන්නේ මේ. අත්ති කියන වචනේ අර්ථය තමයි ඔන්න ලියාගන්න මේ කියන එක. අත්ති ඉමස්මින් කායේ. ඉමස්මින් කායේ කියලා කියන්නේ මේ කයෙහි. මේක සත්වෙනි ඒක වචනින් තියෙන්නේ. අත්ති කියලා කියන්නේ තියෙනවා කියන එක. අත්ති තියෙනවා. ඉමස්මින් කායේ කියලා කියන්නේ මේ ශරීරෙහි මොනවද තියෙන්නේ? කෙස් තියෙනවා. ලොම්. කේසා කිව්වේ කෙස්. ලෝමා කිව්වේ ලොම්. නකා කිව්වේ නිය. මේවා ඔක්කොම දැන් ලියා ගන්න ඕනේ කියන එක අහන් ඉන්න. මේවා ඔය කට්ටිය ළඟ පොත් තියෙනවනේ. පස්සේ සටහන් දාගන්න. නකා කියන්නේ නිය. දන්තා කියන්නේ දත්. තචෝ කියන්නේ සම. ඊට පස්සේ ඔන්න එනවා මන්සං කියන්නේ මස්. නහාරූ කියන්නේ නහර. අට්ටි කියන්නේ ඇට. අට්ටි මිජ්ජං කියලා කියන්නේ ඇට මිදුළු. ඊට පස්සේ කියනවා වක්කං කියලා කියන්නේ වකුගඩු. හදයන් කිව්වේ හදවත. යකනං කිව්වේ අක්මාව. කිලෝමකං කියන්නේ දලබුව. පිහකං කිව්වේ බඩදිව. පප්පාසං කිව්වේ පපු මස. අන්තං කිව්වේ අතුණු වැටිය. අන්ත ගුණං කිව්වේ අතුණු බහම්. මේකට කියනවා කුඩා බඩවැල මහා බඩවැල කියලා කියනවා. එහෙම ලියාගත්තාම ලේසි ගොඩක් වෙලා. උදරියං කියලා කියේ උදරි. ඒ කියන්නේ නොපැසුණු ආහාර. හරිසං කියලා කිව්වේ මල පහ. පිත්තං කිව්වේ පිත. සෙම්මං කිව්වේ සෙම. පුබ්බෝ කියලා කියන්නේ පූය කියලා කියන්නේ මෙතන මේ සැරව. පූය කියලා කියන්නේ පූයා කියලා කිව්වට මේක සැරව. ලෝහිතං කියන්නේ ලේ. සේදෝ කියන්නේ දහඩියට. මේදෝ කියන එක තමයි මේ හැසුණු මිදී ගිය තෙල් කියලා තියෙන මේ මේද තෙල් වලට. මේදෝ කියලා කියන්නේ මේද තෙල්. අස්සු කියලා කියන ඔන්න කඳුළු වලට. ඔන්න පාලිත් ඉගෙන ගන්න පුළුවන්. අස්සු කියලා කියන්නේ කඳුළු වලට. වසා කියලා කියනවා වුරුණු තෙල් වලට. ශරීරයේ තියෙන වුරුණු තෙල්. ඔය දාඩිය දැම්මහම මේව ගලනවා. කේලෝ කියලා කියන්නේ කෙල වලට. සිංඝානිකා කියලා කියන්නේ සොටු වලට. ලසිකා කියලා කියන්නේ සඳ මිදුළු. සඳ මිදුළු කියන්නේ මේ ඇට අතර තියෙනවා. ඇට දෙකක් අතර මේ දැන් අතේ එහෙම ගත්තාම ඇට දෙකක් අතර මේ සඳ මිදුළු කියලා එකක් තියෙනවා. සඳ මිදුළු මුත්තං කියලා කියන්නේ මුත්‍රා. ඉස්කබල තුල මත්තකේ මත්තලුංගම් කියලා කියන්නේ ඉස්කබල තුල පිහිටි මිදුළු රස කියලා කියන්නේ මේ හිස් මොලේ කියන එක. මත්තකේ කියලා කියන්නේ හිසෙහි මත්තලුංගන්ති කියලා කියන්නේ හිස් මොලේ තියෙනවා. මත්තලුංගන්ති ඒක තමයි දෙතිස් කුණප කොටස් 70 කියන එකයි මේ කියන්නේ. ඔන්න පෙළේ තියෙන කොටස. ඊට පස්සේ අපි අටුවාව ගැන විස්තර කරගෙන යමු. එකපාරක් පාළිය කියමු දායි. ඔන්න කියමු අපි එකටම. ද්වත්තිං සාකාරං අත්ති ඉමස්මින් කායේ ඔන්න ඔතනින් කඩනවා. ඉමස්මින් කායේ මේ කයෙහි අත්ති කියන්නේ තියෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ. කෙස් ලොම් නිය දත් සම. ඊට පස්සේ කියනවා මන්සං නහාරු අට්ටි මිජ්ජං. මස් නහර ඇට මිදුළු. වක්කං හදයන් යකනං කිලෝමකා. අන්න වකුගඩු හදවත යකන කිලෝමක 30ක. අර කියන්නේ ඇලදිව බඩදිව කියලා. පප්පාසං පපු මස. අන්තං අන්තගුණං උදරියං කරීසං. මෙතනම දානවා අපි මත්තලුංගම් කියන එක. ඊළඟ පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේති. ඔන්නෝම 6ක් එනවා ඊට පස්සේ. අස්සු වසා කේලෝ සිංඝානිකා ලසිකා මුත්තා.
ඔන්න ඔහම එනවා. ඕකේ එනවා කොටස් 5 ගාන එනවා 4ක්. දැන් මේක පිළිවෙල ගත්තාම 5 ගාන එනවා 4ක්, 6 ගාන එනවා 2ක්. මම මේ කිව්වේ දැන් මේ 5 ගාන කියලා කිව්වේ මේ කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කිව්වම 5යිනේ. ඔන්න ඔහම කොටස් වලට බෙදෙනවා. ඔන්න එකයි. 5 එකයි. ඊට පස්සේ මන්සං, නහාරු, වට්ටි, අට්ටි, මිජ්ජා කිව්වහම වක්කම්. එතනට එනකොට අන්වතනක් 5ක් තියෙනවා. ඊට පස්සේ හදයන්, යකනං, කිලෝමකම්, පියකම්, පප්පාසම්. ඔතනත් 5ක් තියෙනවා. අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්තලුංගා. මෙතන මත්තලුංගාන දැම්මම ඔන්න 5යි. ඔන්න එතකොට 5ව 4ක් තිබ්බා. ඔන්න 5ව 4ක් තිබ්බා. මම මේකට chart එකක් දීලා තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා කියලා දෙනකොට තේරුන්නේ නැහැ කියලා. ඊළඟට මේ සෙම්හම් ඉඳන් පටන් ගත්තාම එතන තියෙනවා 6ක්. 6 ගොඩවල් දෙකක්. මේ සෙම්හම්, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ කියලා 6ක් තියෙනවා. ඊළඟට අස්සු, වසා, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තා. මේ මත්තලුංගම් කියන කුඩර ගත්තනේ. ඔන්න ඔහම 5ව ගොඩවල් 4ක් තියෙනවා කියලා මතක තියාගන්න. 6ව ගොඩවල් දෙකක්. මේක දාගන්නේ අපිට පහසු වෙන්න භාවනාවට. ඊළඟට අපි අටුවා විස්තරයන් ඒක කට්ටියට තේරෙන්නේ නැතුණාට බය වෙන්න එපා. මේවා පාඩම් නැතුණාට බය වෙන්න එපා. පොත තියෙනවනේ. පස්සේ ලියා ගන්න පුළුවන්. මේ ලස්සන දෙයක්, හොඳ දෙයක් තියෙනවා කියලා ඒකට වටිනාකමක් දෙනවා. කවුරු හරි බැන්නාම මාන්නය ඇති කරගන්නවා. අනේ මේ මටනේ බැන්නේ කියලා. හැබැයි තියෙන්නේ මොකද්ද? තියෙන්නේ කුණුප කොටාස ටිකක් කියන එක අද ඔන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ඇලුනා නම් යම් දෙයක ගැටුණා නම් එතකොට එතන වැරද්ද තියෙන්නේ කාගේද? අපේ මුලාවේ. අන්න බලන්න කුණු ගොඩකට තමයි ඇලිලා තියෙන්නේ. කුණු ගොඩකට තමයි ගැටිලා තියෙන්නේ. එතකොට මේ ඇලෙනවා ගැටෙනවා කියන එක මුලාවක් කියන එක තේරෙනවනේ. ඇලෙනවා ගැටෙනවා කියලා කියන එක මුලාවක් තමයි. හරි. එහෙනම් අපි කතා කරගෙන යන් ගොඩක් වෙලා ගියා. අපි කෙටියෙන් කතා කරගෙන යන් අවශ්‍ය කොටස් ටික. එතකොට අපි දැන් මේකෙදි සාකච්ඡා කරන්නේ දෙතිස් කුණප කොටාසය ගැන, අසුභ භාවනාව ගැන. මොකක් පිණිසද? රාගයේ ආදීනව දකින්නවනේ අපි. එහෙනම් මේ රාගය නැති කර ගැනීම පහසුවන් නිසා. දැන් මෙතනදී කියනවා දස ශික්ෂා පදයන්ගෙන් පිරිසුදු ප්‍රයෝග ඇති සීලේ පිහිට කුල පුත්‍රයාගේ ආශ්‍රව පාරිශුද්ධිය සඳහා, චිත්ත භාවනාව සඳහා බුද්ධෝත්පාදයකින් අන්නෝ තැනක නොවූ විරු සියලු තීර්ථකයන්ට අවිශේෂය වූ ඒ සූත්‍රෙහි. දැන් ඇත්තටම මේ දෙතිස් කුණප කොට්ටාස භාවනාව බුද්ධ ශාසනයක විතරයි තියෙන්නේ. දැන් ඔය ආනාපාන සති, කසින වගේ ඒවා වෙන තැන්වල තියෙනවා. හැබැයි මේ ද්වත්තින් සාකාර භාවනාව, අසුභ භාවනාව කියන එක අපේ බුද්ධ ශාසනය විතරයි නිසියාකාරවම උගන්වන්නේ. මොකද මේ අසුභ කියන එක නිකන් ගත්තොත් එහෙම ඒක නිකන් ද්වේෂයට බර එකක්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ උගන්වපු විදියට කරොත් මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. අන්න ඒකයි වෙන ශාසනවල නැත්තේ. මේක හොඳට දැනගෙන කරන්න ඕන. නැත්තම් අර බුදුරජාණන් වහන්සේ කමටන් දීලා ගියා විවේක ගන්න දවස් 15ක්. ස්වාමින් වහන්සේලා මේ දෙතිස් කුණප කොටාස භාවනාව වැඩුවා වැරදියට. අන්තිමට මොකද කරේ? ස්වාමින් වහන්සේලාම බෙල්ල වැල දාගත්තා. මැරුණා. වෙන කෙනෙක්ට කිව්වා මරන්න කියලා. ඇයි ඒ? තමන්ගේ කායගත සති භාවනාව වැරදියට කරා. ඒ වැරදියට කරපු නිසා කය ගැන පිළිකුලක් නිකන් අර අප්‍රසන්න භාවයක් ආවා. ඒ වැරදි විදියට තමයි අසුභය වැඩුණේ. ඒක නිසා මෙයාලට ආත්ම සංඥාවෙන්ම පිළිකුලක් ආවා. අන්න ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා හිතුවා මේ ජීවිතෙන් වැඩක් නැහැ නේ මේ කුණප කොටාස ගොඩන්නේ අයියෝ මේ ජරා ගොඩක් තියාගෙන නැති වැඩේ මොකද්ද? දැන් ඔය කට්ටියට පේනවා නම් ඔය කට්ටියගේ ඇතුලේ තියෙන ඔය ජරාව බඩවැල් ඔක්කොම කවුරු හරි දැක්ක ගමන් දැක්කොත් මොකද වෙන්නේ? හැබැයි යෝග ඇතුලේ තියෙනවනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඒක අර මෛත්‍රී සංඥාව නැතුව අනාත්ම සංඥාව නැතුව වැඩුවා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේලා මේකෙන් ඇති වැඩක් නැහැ නේ කියලා පිළිකුල්නේ කියලා දිවිනා. දැන් ඔය කට්ටියටත් පේන්න ගත්තොත් එහෙම. ඇට සැකිල්ලයි අසූචි ටිකයි. පේන්න ගත්තොත් හැම වෙලෙම කන්නාඩි ගිහිල්ලා ඔය ලස්සන මූණ බලද්දි ඒ ටික පේන්න ගත්තොත් ඔය කට්ටිය වෙන දෙයක් කරන්නේ නැති වෙයි. ඒක නිසා මේක හරියට දැනගෙන කරන්න හරියටම කරන විදිය කියලා දෙනවද? ඉතින් ඒක නිසා ඒක මේ අසුභ භාවනාව කියන එක හොඳට කරොත් හොඳයි. වැරදියට කරොත් එහෙම වර්ධිනවා.
අන්න ඒකයි මම කිව්වේ මේවා කරද්දි ගුරුවරයෙක් යටතේ හරියටම දැනගෙන කරන්න කියලා. ඊට පස්සේ දැන් මේකේ තියෙනවා මේ කායගත සති භාවනා වැඩිමේ ආනිසංසය බුදුන් වහන්සේ කියනවා මහණෙනි එකම ධර්මයක් වඩන ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ මහත් වූ සංවේගයේ පිණිස පවතින්නේ. මහත් වූ අර්ථයේ පිණිස පවතින්නේ. මහත් වූ යෝගක්ෂේමයේ පිණිස පවතින්නේ. මහත් වූ ඉස්මෘතිය හා සමය ප්‍රඥාව පිණිස පවතින්නේ. ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවතින්නේ. ඉහතාත්ම සුඛ විරණයේ පිණිස පවතින්නේ. විද්‍යා විමුක්ති ඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතින්නේද. ඒ කවර ධර්මයක්ද කායගත සතිය. මෙතන මේ සංක්ෂිප්ත වශයෙන් කිව්වොත් නිවන් දකින්න තියෙන හොඳම දෙයක්. ඉතේ සමාධිය හදාගන්න තියෙන හොඳම භාවනාවක්. ප්‍රඥාව දියුණු කරගන්න තියෙන හොඳම භාවනාවක් තමයි කායගත සතිය. ඔය කට්ටිය දන්නවද මේ බුද්ධ ශාසනයේ අපේ බුද්ධ ශාසනයේ වැඩිපුරම ස්වාමින් වහන්සේලා හරි ගිහි කට්ටිය හරි රහත් උනේ මොන කමටහනෙන්ද කියලා. ඔන්න අද මතක තියාගන්න සඳහන් වෙනවා මේ කායගත සති භාවනාවෙන් තමයි වැඩිපුරම ස්වාමින් වහන්සේලා රහත් භාවයට පත්ලා තියෙන්නේ. ගිහි පිරිසත් එහෙම. බුද්ධ ශාසනයක මේ කායගත සතියෙන් තමයි. මොකද මිනිස්යන්ගේ ගොඩක්ම මේ සසරට ඇවිල්ලා තියෙන්නේ රාගයත් එක්ක. රාගයත් එක්ක. ඒක නිසා මේක උප්පත්තියත් එක්කම එන දෙයක්. ඒක නිසා මේක හොඳට කඩාගත්තොත් එහෙම මේ බුද්ධ ශාසනයේ ලොකු තැනකට යනවා. තේරුණාද? ඉතින් ඒක නිසා දැන් රාගය කියන එක දැන් ද්වේෂය කියන එක අනාගාමී වෙනකොට ඉවර කරන්න පුළුවන්. හැබැයි රාගය කියන එක නැති වෙන්නේ රහත් වෙලාමයි. ඒ කියන්නේ රූප රාග කියන සියුම් රාගයක් තාමත් තියෙනවා රහත් වෙන්න කලින්. අනාගාමී කෙනාගේ. අනාගාමී වෙනකොට ද්වේෂය නැති කර ගන්නවා. සම්පූර්ණයෙන්ම හැබැයි රාගය කියන එක නැති කරන්න රහත් වෙන්න වෙනවා. සියුම් රාගයක් තියෙනවා. ඒ රාගය කියන්නේ කාමයේ දෙන්න තියෙන රාගයක් නන් නෙමෙයි. රූප රාග කියලා පොඩි සියුම් රාගයක් තියෙනවා. වැරදියට ගන්න එපා. එතකොට කියනවා මහණෙනි යම් කෙනෙක් කායගත සතිය පරිභෝග නොකරද්ද ඔහු අමුත්‍ය සංඛ්‍යාත නිර්වාණය නොවන. අන්න කායගත සතිය වඩලා නැත්නම් එයාට නිවන් දකින්නවා කියන එක අමාරු වෙනවා. මහණෙනි යමෙක් කායගත සතිය පරිභෝග කෙරෙද්ද ඔහු අමෘතේ වර්ණනත්. අන්න කායගත සතිය හොඳට වැඩුවොත් එහෙම අමෘතේ වර්ණන වගේ දෙයක් කියලා බුදුන් වහන්සේ ඔන්න ඒ කායගත සතිය වැඩිීමේ ආනිසංස කියලා. තේරුණාද? ඉතින් ඒක නිසා මේ රාගයේ තියෙනකොට කොයි වේදනාවක් සමහරක් විට දැන් හිතන්නකෝ ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. එයාට ඉස්සෙල්ලා ගෑල් ළමෙක් ගැන හිතක් තිබ්බලු. ඉස්සෙල්ලා ගිහි කාලේ. ඉතින් මෙයා මොකද කරේ? මෙයාට ධර්මය අහන්න ලැබිලා මෙයා දැන් කසාද බැඳලා මේවා කරන්න තියෙන රාගය මෙයා එතන කඩාගත්තා මහණුණා. ඉතින් එයා කියනවා දැන් මං එතන කඩාගත්ත නිසා ඒ මොහොතේ රාගය කඩාගත්ත නිසා මං දැන් හොඳට සතුටින් ඉන්නවා. අවුරුදු ගානක්. හැබැයි මං එදා කසාද බැඳනනම් දැන් හොඳටම ජීවත් වෙන පවුලක් වුණත් ඉතින් දරුවෝ හදන්න ඕන, ගෙවල් මේවා කරන්න ඕන, දුක් විඳින්න ඕන, රැකිරස්සා කරන්න ඕන. මහා දුකක් ලබන්න වෙනවනේ. මං කියන්නේ ඒවා අපි මේ ලෝකෙට ඕන හින්දා ඒවා කරනවා නෙමෙයිනේ ඇත්තම කතාව. ජාතිය හදන්න ඕන කියලා කරනවා නෙමෙයි. රාගය නිසායි ඕවල. දැන් ගොඩක් කට්ටිය අර විදියට තමයි කියන්නේ. හැබැයි ඒක රාගේ කඩාගත්තොත් එහෙම ඒක නැති සුවයක් විඳින්න පුළුවන්. දැන් අර ජීවිත කාලෙම රාගේ කඩා ගන්න බැරි වුණ නිසා ජීවිත කාලෙම කිහිගෙදර ඉන්න වෙනවා. ඒක කඩාගත්තොත් එහෙම ඒ දුක් එකක්වත් නැහැනේ භික්ෂුන් වහන්සේට. ඒකට බලන්නකෝ ඒකේ වටිනාකම. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ අත්ති කියලා කිව්වාද ඉතින් අත්ති ඉමස්මින් කාය කියනකොට මේ විද්‍යාමාන වෙති. විද්‍යාමාන වෙනවා කියන්නේ තියෙනවා. මොකද්ද? ඉමස්මි කියලා කියන්නේ මේ කයෙහි. ඒක ලොකුවට තේරුම් ගන්න දෙයක් නෑ මම කියලා තියෙනවා. එතකොට මේ කයේ තියෙන්නේ මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම ආදී කුණුප කොටාස ගොඩක්. බඩවැල්, අසූචි, මල මුත්‍රා, පිත, සෙම, සරව, ලේ, දහඩිය මේ අසූචි ගොඩක් තියෙනවා. එතකොට මෙතන කියනවා මේ යටිපතුලේ පටන් උඩද, කෙස් අග පටන් යටද, හම පටන් හාත්පසින් යන මෙබඳු බඹයක් පමණ වූ ශරීරෙහි ආදරයෙන් සොයන්නේ නමුදු කිසිවෙක් කිසි මුතු ඇටයක් හෝ මණිකක් හෝ වෙරළු මිනියක් හෝ අගිලක් හෝ සඳුනක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදියක් හෝ ස්වල්ප මාත්‍ර පිරිසුදු බවක් නොදකි. අන්නයා
මේ බුද්ධ ශාසනය එන කෙනාට බුදුන් වහන්සේ කියලා තියෙනවා මේ කය ගැන බලන්න ඔයා මේ ආස කරන කය ගැන. දැන් අපි මොකක් හරි ලස්සනට දැක්කාම ඒකේ ඇලෙනවනේ. නේද? අපි දකින්නේ මේ බාහිර පෙනුම විතරයි. නෑ එහෙම නෙමෙයි. ඒ කය බලන්නේ ඒකේ තියෙන්නේ ඇත්තට මොනවද? කෙස් ටික, ලොම් ටික, නියපොතු ටික, දත් ටික, සම ටික, මස් ටික මේවා එකින් එකට ගලවලා දුන්නොත් ඔය කියන දෙයක් තියෙනවා. නෑ නේද? එතකොට මේ බාහිරින් බලනකොට අපි මුලා වෙනවා. බෙදලා බලනකොට ඔය කිසිවක් නෑ. හැබැයි අපි මුලා වෙලා ගත්තා කියලා මේ මුලාවෙන්ම හැමදාම ජීවත් වෙන්නේ නෑ. ඕකේ තියෙන ජරාවාදිය පේන්න ගන්නවා. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ මුලා වෙලා ගත්තොත් එහෙම හැමදාම මේ දුක විඳින්න වෙනවා. තේරෙනවද? දැන් තමන්ගේ ශරීරය ගැනත් එහෙම තමයි. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම මේක දැන ගැනීම හොඳයි ඈ. ඉතින් ඒක නිසා නුවණින් කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ දැන් කොහොමද මේ කායගත සතිය වඩන්නේ? දැන් මේ කුණප කොට්ටාස භාවනාව කොහොමද වඩන්නේ? ඒක ගැන කියලා දෙනවා. කොහොමද? ඉස්සෙල්ලාම තමන් සීලයේ මත පිහිටන්න ඕන. කය වචන සංවර භාවයක් හදාගන්න ඕන. ඒක ගැන අපි කියලා දුන්නා. ඒ කය වචන ගැන සංවර භාවයක් හදාගෙන එහෙම ද්වත්තිංසාකාරය. දැන් අපි මේ ද්වත්තිංසාකාර භාවනාව හැමෝටම හරියන්නේ නැහැ. දැන් මේ චරිත තියෙනවනේ. රාග චරිත තියෙනවා. ඒ කියන්නේ රාගයේ උස්සන්න චරිත තියෙනවා. ද්වේෂයේ උච්චන්න චරිත තියෙනවා. මෝහයේ උස්සන්න චරිත තියෙනවා. විතර්කයේ උස්සන්න චරිත තියෙනවා. සද්ධාව උස්සන්න චරිත තියෙනවා. ප්‍රඥාව උස්සන්න චරිත තියෙනවා. එතකොට රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, විතර්ක චරිත, විතර්ක කියන්නේ නිතරම සිතුවිලි. විතර්ක චරිත, සද්ධා චරිත, ඒ වගේම ප්‍රඥා චරිත. ඔන්නෝම චරිත හයක් තියෙනවා ඈ. ඔයාගේ චරිතය මොකක්ද කියලා බලන්න. අපි මේවා ගැන ඉගෙන ගන්නවා කම්මට්ටාන කොටස කියලා මේ අභිධර්ම පාඩම් වල. ඉතින් ඔය කට්ටිය එකට සහභාගී වුණොත් ඒව දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රාගයට දැන් තමන්ගේ උස්සන්න නම් රාගේ අන්න එයාට තමයි මේ කමටහන ගොඩක් ගැලපෙන්නේ. රාගේ උස්සන්න නම් මෛත්‍රී භාවනාව කරලා බෑ. රාගේ වැඩි වෙනවා. රාගේ උස්සන්න නම් එයා අසුභ භාවනාව වඩන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍යනොත් මේ අසුභ භාවනාව වැඩිම ගොඩක් හොඳයි. ප්‍රධාන කමටහනක් විදිහට ගන්නේ රාග උස්සන්න කට්ටිය තමයි. ඊට පස්සේ මෙන්න මේ සීලයක පිළිట్లా එයා භාවනා වඩන්න යනකොට මෙන්න මේ ආවාසය. ඒ කියන්නේ හොඳට භාවනා කරන්න සුදුසු තැනක් හොයාගන්න ඕනේ. කුලය. දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන තමයි මූලික කරලා කියන්නේ. කුලය කියලා කියන්නේ මේ දායක කුල වැඩිපුර හදාගෙන නම් එයාට බණ භාවනා කරන්න බෑ. ඇයි? අරකට යන්න ඕන, මේකට යන්න ඕන. ඒ නිසා ඒ පරිබෝධි නැති මේකට කියනවා දස පරිබෝධ. ආවාසයක් හොඳට ඒ කියන්නේ සද්ද බද්ද නැති මේ හොඳට ප්‍රතිපහසුකම් ලැබෙන හොඳ කමටහන් ගන්න පුළුවන් ගුරුවරු ඉන්න ඒ වගේම ළඟත් නැති දුරත් නැති ගමට ඔන්න ඔහම සේනාසනයක් හොයාගන්න ඕන. කුලය කියලා කියන්නේ Tamanට කරන්න තියෙන දායක කුල වල තියෙන බැඳීම් ආදී අඩු කරගන්න ඕන. ලාභ සත්කාර වලට අහු වෙන්න එපා. ඒ පරිබෝධ නැති කරගන්න ඕන. ගණය සමූහය. දැන් තමන්ගේ ගෝලයෝ හැම ගොඩක් ඉන්නවනම් පිරිස. ඉතින් මේවා පරිහරණය කර ඉන්න බෑ. ඒ නිසා ඒකත් භාවනා වඩන කෙනාට පරිබෝධයක්. ඒකත් නැති කරගන්න ඕන. කර්ම කියලා කියන්නේ මේ නව කර්මාන්ත. දැන් පන්සලක් ගත්තාම හාමුදුරුවලාට භාවනා කරන්න වෙලාවක් නැහැ. එයි. බිල්ඩිම හදන්න තියෙනවා, චෛත්‍ය හදන්න තියෙනවා. ඕවා කර ඉස්සෙල්ලාම මම කියන්නේ භාවනාව ඉස්සෙල්ලාම වඩන කෙනෙක්. ආදිකම්මික කියලා තිබ්බනේ මෙතන. ආදිකම්මික කියලා කියන්නේ මේ මෙතන තිබ්බනේ උඩ. ආදිකම්මික. කුලපුත්‍රයා කුලපුත්‍රයා කියන්නේ භික්ෂුව. ඒ කියන්නේ ඉස්සෙල්ලාම භාවනා ආරම්භ කරනකොට මේ පරිබෝධ තියෙන්න බෑ. භාවනාව දියුණු කරලා කාලයක් කරපු කෙනාට ඕව මොන හරි කරන්න පුළුවන්. එතකොට ඒව නොකරන්න ඕන. අද්දාන කියලා කියන්නේ දීර්ඝ ගම. ඒවා අයින් කර ගන්න ඕන. ඥාතීන්ට සංග්‍රහ කරන ඒවා කර මේ භාවනා කරන්න බෑ. ඉස්සෙල්ලාම භාවනා කරන්න පටන් ගන්න කෙනා. ආබාධ විවිධ ආබාධ තියෙනවා නම් ඒවා සංසිඳව ගන්න ඕන. ආබාධ ලෙඩ රෝගات එක්ක භාවනා කරන්න බෑ. ග්‍රන්ථ කියලා කියන්නේ ඔය ඉගෙන ගන්න ඒවා කර ඉස්සෙල්ලාම භාවනාව කරන්න බෑ. දැන් ඔය කට්ටිය මේක කිව්වහම ඔක්කොම දාලා එහෙනම් හඳුරන්නේ අපි පන්තිය නොකරමු කියලා භාවනා කරන්න ඇවිත් නෑ. භාවනා කරන්න කලින් භාවනා කරන විදිය දැනගන්න. ඒකල භාවනා කරන්න ඉස්සෙල්ලාම යනකොට මේ පරිබෝධ නැති ආකාරයට පරිසරයක් හදාගෙන
ටික කාලයක් විවේක තැනකට ගිහිල්ලා භාවනා කරන්න. ඉස්සෙල්ලා ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ නිසා දැන් කරාට කමන්නේ ඉගෙන ගන්න ඉව. ඊට පස්සේ දැන් මම මේ අවුරුදු 5 දැන් මේ පැවිදි ජීවිතේ මේ මෑත අවුරුදු 5ක් විතර ඇතුළත තමයි මේ ත්‍රිපිටකය ඉගෙනගෙන පාලි ඉගෙනගෙන කටයුතු කරේ. නැත්තම් මුල් කාලේ අපි බණ භාවනා කියන පැවිදි වෙච්ච කාලේ ඉඳන් බණ භාවනා පිළිමදව හිත යොමු කළා ඒව හොලා කරා මිස මේ ඉගෙන ගන්න කටයුතු කරන්න ලොකු මේ එකක් කරේ නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා කරනවා නම් මුල් කාලේ ඒකට වැඩිපුර කැපකිරීමක් කළන්න ඉස්සල්ලා එක්ක ග්‍රන්ථ ආධාරලා ඒක ගැන අවබෝධයක් අරගෙන ඊට පස්සේ සුදුසු පරිසරයක් අරගෙන භාවනා කරන්න. මේ පරිබෝධ නැති. ඊට පස්සේ ඔන්න ආයත් ඔය ත්‍රිපිටක අධ්‍යයනය කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය ග්‍රන්ථ ආදිය ඉගෙන ගන්න ඒවා අතහරින්න ඕනේ ඉස්සල්ලාම භාවනා පුරුදු වෙන කරන්න. ඊළඟට ඊර්දි. ඔය ඊර්දි පාතිහාරය පාන්න නම් භාවනා කරන්නේ එහෙනම් ඒකත් පරිබෝධයක්. ඉතින් ඕවා අයින් කරලා මෙහෙම සිඳෙන ලද පරිබෝධය ඇති නොසිඳෙන ලද නෙක්ඛම්ම අභිලාෂය ඇති. එහෙනම් කාමයන්ගෙන් අයින් වෙලා නෙක්ඛම්මයේ ගැන ආනිසංස හොඳට මෙනෙහි කර ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට සමාගයේ සමාධිය විනය හොඳට හදාගෙන හොඳට කමඨහන් දෙන ගුරුවරයෙක් හොයා ගන්න ඕනේ. ඒක තමයි මේ ඊළඟට කියන්නේ. කමඨහන් දෙන අඳුරු කෙනෙකුට විනයානුකූලව යන්න ඕනේ. ඇත්තටම කමඨහන් දෙන ගුරුවරයෙක් යටතේ යද්දී අපි ගොඩාක් පිළිපදින්න ඕන දේවල් තියෙනවා. ගොඩක් කට්ටිය එහෙම මුකුත් නෑ ෆෝන් එකනුත් අහනවා කමඨහන්. නිකනුත් හම්බුනාම අහනවා. එහෙම බෑ. ඉස්සෙල්ලා හොඳට වැඳලා ජීවිතේට මගේ ජීවිතය ඔබතුමාට පූජා කරනවා කියලා එහෙම ක්‍රමවේදයක් තියෙනවා කමටහන් ගන්නකොට ඉස්සෙල්ලාම තමන්ගේ නිවන් මාර්ගයට ගොඩක් කට්ටිය මේව කරන්නේ එක්ක බණ ටිකක් අහලා නැත්නම් ෆෝන් එකෙන් එහෙම තමයි එයාගේ භාවනා සමුද්ද වෙන්නේ මේ මේකනේ කියන්නේ මේ කමටහන් දෙන ගුරුවරයෙක් කමටහන් දෙන ගුරුවරයෙකු වෙත විනයානුකූලව යන්න ඕන එහෙම බොහොම යටහත් පාත් ඇතුව ඒක කරන්න ඕන. එතකොට මේ ස්වාමින් වහන්සේ බොහොම ත්‍රිපිටකධාරී නැත්තම් හොඳට භාවනාව දියුණු කරපු දැන් නිකම්ම භාවනා කරපු කෙනෙක්ටත් කමටහන් දෙන්න සුසු නෑ. ත්‍රිපිටකය ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් රහත් තුන පාළියටම යාට කමටහන් දෙන්න සර්වඥතාභාවය ලැබෙන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ නියම මාර්ගය ගැන දැනගන්න පුළුවන් ඉන්නේ ත්‍රිපිටක ධර්මයේ හොඳට භාවනාවත් කරලා තියෙන්න ඕන ත්‍රිපිටකය ගැන හොඳ අවබෝධයක් තියෙන්නත් ඕන. එහෙම නැතුව නිකන් ඔහේ භාවනාවක් කරලා ඉතින් සමාධිගත වුණාම රහත් වුණා කියලා එක එක දේවල් කියන්න පුළුවන් ඈ. දැන් මේ කාලේ ඉන්න කට්ටිය ගොඩක් එහෙම තමයි. ඉතින් ඒවා ත්‍රිපිටකයට නම් ගැලපෙනවා කියලා කියන්න බෑ සමහරක් ඒවා කියන්නේ. අන්න ඒක නිසා ඔය කට්ටිය මේවා ඉගෙන ගන්න. ඊට පස්සේ ඔහොම කමඨහන් ගුරුවෙක්ලාට ගිහිල්ලා ඉහා මේ ස්වාමීන් වහන්සේ දන්න ඔයාගේ චරිතය මොකක්ද කියලා. ඒ චරිතය දැනගෙන මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේ ඔයාගේ රාග චරිතයක් නම් ඔයාට අසුභ භාවනාව දෙනවා. ද්වේෂ චරිතයක් නම් මෛත්‍රී භාවනාව දෙනවා. කියන්නේ මූලික කමඨහන. සබ්බත්තක කමඨහන, මූලික කමඨහන කියලා දෙකක් තියෙනවා. සබ්බත්තක කමඨහන කියලා කියන්නේ නිතර ඔය මෛත්‍රිය, බුදුගුණ, අසුභේ, මරණී මේවා අනිවාර්යෙන් ටික ටික වඩන්න ඕනේ. ප්‍රධාන මූලික කමඨහන කියලා කියන්නේ අර තමන්ගේ චරිතයට ගැලපෙන්න නිතරම වඩන්න ඕනේ. රාග චරිතයක් නම් අසුභ භාවනාව. ද්වේෂ චරිතයක් නම් මෛත්‍රී භාවනාව. මෝහ චරිතයක් නම් ඔය ඒ මෝහයට ගැලපෙන්න පොඩි පොඩි භාවනා තියෙනවා. විතර්ක චරිතයක් නම් ආනාපාන සතිය. ප්‍රඥා චරිතයක් නම් ඔය මරණානුස්සතිය වගේ නැත්තම් ඔය ආනාපාන සතිය වගේවත් හොඳයි. සද්ධා චරිතයක් නම් බුදුගුණ භාවනාව. ඔන්න ඔහොම දෙනවා. ඉතින් ඔන්න ඔහොම කමටහන් අරගෙන එයා මොකද කරන්න ඕන? මේ අටලොස් විහාරයන්ගෙන් අයින් වෙන මේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තමයි ගොඩක්ම තියෙන්නේ මේක වැදගත්. මේව ගැන පොඩ්ඩක් කියවලා බලන්න. වෙලා ගියපු හින්දා කියන්න විදියක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ කාරණේ ඊටාම වැදගත් කාරණා ටිකක්. අපි භාවනා කරන්න සෙනසුණක් හොයාගන්නකොට ඉස්සෙල්ලාම භාවනා කරන්න යන්න කියන්නේ එයා මෙන්න මේ අංග පහකින් යුතු සේනාසනයක් හොයාගන්න ඕනේ. ඒ තමයි මහණෙනි සෙනසුන කෙසේනම් අංග පහකින් යුක්ත වන්නේද? ඒ තමයි මහණෙනි මේ ශාසනයේ සෙනසුනට ගමට ඊතරනෝ දුර නොවේද? ඒ තමන් භාවනා කරන්න තියෙන තැන ගමට ගොඩක් දුරක් තුනක් බෑ. ඕනට වඩා ළඟක් තුනක් බෑ. ඕන වෙලාවකට යන්න එන්න පුළුවන් තරක් වෙන්න ඕන. අන්න ඒක තමයි පළවෙනි කාරණේ.
දුරත් නොවන ළඟත් නොවන ඕන වෙලාවක යන්න පුළුවන් එකක්. මධ්‍යස්ථ දුරකින් තියෙන්න ඕන තමන් භාවනා වඩන කෙනෙක්. ඉතින් ඔය ආරණ්‍යයක් ගැනයි මේ මෙතන කියන්නේ. ඊට පස්සේ කියනවා දහවල් කහලේ මිනිස්සු වැඩි ගැලපෙනවා නම් ඒත් භාවනා කරන්න සුදුසු නෑ නම් නෙමෙයි. ශබ්ද වැඩි නම් රැට ඒත් සුදුසු නෑ නෙමෙයි. ඒක නිසා මේවා මධ්‍යස්ථව තියෙන තැනක් හොයාගන්න ඕන අපි භාවනා කරන සෙන්සුරක හොයාගන්නකොට. තුන්වෙනි කාරණේ තමයි නිතරම මැසි මදුරුව වැඩි නම් සත්තු වැඩි නම් අපෝද වැඩි නම් තමන්ට භාවනා කරන්න බෑ. ඒ නිසා ඒවා අඩු තැන ඒවා නැති තැනක් හම්බෙන්නේ ඒ සත්තු ආදීන්ගෙන් හිරියරක් නැති තැන පහසු තැනක් හොයාගන්න ඕනේ. ඒක තුන්වෙනි කාරණේ. අනිත් කාරණේ තමයි සිව්පසේ. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් චීවර, පින්දපාත, සේනාසන, ගිලම්පස මේවා පහසුවෙන් ලැබෙන තැනක් වෙන්න ඕනේ. දැන් ඕක කට්ටියට නම් ඕක කට්ටියට අවශ්‍ය පහසුකම් ටික හොඳට තියෙන තැනක් වෙන්න ඕනේ. නැත්තම් ඕව හොය ඉන්න බෑ. ඒවා තියෙන තැනක් වෙන්න ඕනේ තමන් භාවනා කරන්න යන තැන. අනිත් කාරණේ ඉතාම වැදගත්ම කාරණේ තමයි මේක. ඒ තමයි බොහෝ ඇසූ පිරූ තැන් ඇති. අසල ආගම ඇති. මෙතන මේ ආගම කියලා කියන්නේ බුද්ධ ආගම නෙමෙයි ඈ. ඒ කියන්නේ ත්‍රිපිටක දැනුම කියන එකයි මේ ආගම කියන්නේ. ආගම කියන්නේ ධර්මයේ. මේ ත්‍රිපිටකයේ ධර්මදර, විනයදර, මාතිකාදර. මාතිකා කියලා කියන්නේ මේ අභිධර්මයේ දන්නකම. මාතිකා කියලා කියන්නේ මෙතනම අභිධර්මයේ දන්නකම. ස්ථීර භික්ෂුව වෙසෙද්ද ලාවෙත එළඹ ස්වාමිනී මේ කෙසේද? ඒ කියන්නේ ඒ වගේ දැන් අපි භාවනා වඩනකොට අපිට ගැටලු එනවා. ඒවා බුද්ධ දේශනාවට අනුව විසඳ ගන්න පුළුවන් තැනක් අපි මේ ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්න තැනක තමයි භාවනා කරන්න ඕනේ. ඉතින් ඔය කට්ටිය ඉස්සෙල්ලාම භාවනා කරනවා නම් ඒ වගේ උගත් බුද්ධිමත් භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න තැනක ඉස්සෙල්ලාම භාවනා පටන් ගන්න පුරුදු වෙන්න යනකොට යන්න. එතකොට ඒක ගොඩාක් වැදගත්. ඔන්න ඔය කාරණා පහයි තාම වැදගත් ඈ. ඉතින් ඔයවා ලියා ගන්න බැරි වුණා නම් පොතෙන් බලලා ලියා ගන්න පුළුවන් ඈ. ඒක සේනාසන 5. අංග 5න් යුතු සේනාසන. ওই මාර්තුකා ලියා ගත්තාම පස්සේ හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න ඕන සෙනසුරට එළඹ කල යුතු කිසිම කාමයන්ගේ ආදීනු. අන්න භාවනා කරන්න කලින් ඉස්සෙල්ලාම මේ කාමයන් වල තියෙන ආදීනු මේවා නිසා මේ රැකිරස්සා කරන්න ඕන ගෙවල් දොරවල් යාන වාහන හොර හතුරු ඇති වෙනවා නිന്ദාපාස ඇති වෙනවා. ඔන්නෝම කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන්න ඕන. නෙක්ඛම්ම්‍ය ආනිසංස. මේ දේවල් කාමයෝ නැතුව ඉන්න ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර සැපයක්ද කියන එක නෙක්ඛම්ම්‍ය ආනිසංස මෙනෙහි කරන්න ඕන. කාමයන්ගේ ආදීනව මෙනෙහි කරනවා නෙක්ඛම්ම්‍ය ආනිසංස මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ බුදු ගුණ සිහිපත් කරගන්න ඕන. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මට මේ කමඨහන් දුන්න බුදුන් වහන්සේ රාග ද්වේෂ මෝහ නැති කරානේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරානේ. ඒ නිසා බුද්ධයිනේ කියලා බුදු ගුණ සිහිපත් කරගන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ ධර්මයේ ස්වාක්කාතයි, මේ ධර්මයේ තුලින් කෙලෙස් නැති වෙනවනේ, මනාකොට කියලා තියෙනවනේ කියලා ධර්මයේ ගැන ගුණ දැන පැහැදෙන්න ඕන. ඊට පස්සේ සංඝයාගේ ගුණ සිහිපත් කරගෙන අනේ මට මේ කමඨහන් දෙන මාර්ගය කියලා දෙන සංඝයාත් මනාකොට පිළිපන්නනේ. පුණ්‍ය ශේෂ්ත්‍රයන් කියලා සංඝයා ගැන සද්ධාව ඇති කර ගන්න ඕන. ඔන්න ඔහොම යන්න කලින් අපි පරිසරය හදා ගන්න ඕන වින්මුතුනි. ඊට පස්සේ ඔන්න දැන් මේ දෙතිස් කුණප කොටාසේ අපි වඩන්නේ කොහොමද? ඒ තමයි මං කියවනේ දැන් ඔය කේසා ලෝමා නකා දන්තා තජු. ඔන්න ඔය 32ක් තියෙන කොටස් වල පාලියත් අර්ථයත් හොඳට ඔළුවට කියවලා මතක තියාගන්න බලන්න. එක්ක සිංහලෙන් හරි පාලියෙන් හරි දැන් කේසා කියනකොට කෙස් කියලා මතක් වෙන්න ඕන. ඔහොම ඉස්සෙල්ලා මතක තියාගන්නවා. මේක හොඳට මෙනෙහි කරලා මතක තියාගන්න. ඊට පස්සේ කරන්න ඕන මේක වචනෙන් පුරුදු කරන්න ඕන. කොච්චර ත්‍රිපිටකදර කෙනෙක් වුණත් කමඨහන් වඩන්න ගියාම පින්වතුනි මේ ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේට දෙන්නේ දැන් අපි දන්නවා නාවිනේ ආරන්නේදී අපි උනත් දෙතිස් කුණ පොට්ටාස භාවනා කරනකොට අපිට කිව්වේ මේක කියන්න ඕන. කේසා ලෝමා නකා දන්තා තජු. ඔන්නම වචනින් කියන්න ඕන. තජු දන්තා නකා ලෝමා කේසා. මුලින් ඉඳන් අගටත් කියනවා අගින් ඉඳන් මුලට. කොහොම දවස් 15ක් කියන්න ඕන. වචනින් පුරුදු කරන්න ඕන. ඉතින් අපි කියනවා සක්මන් කර කර කියනවා. කේසා ලෝමා නකා දන්තා තජු. තජු දන්තා නකා ලෝමා කේසා. කොහොම දවස් 15ක් වඩනවා. ඕක හොඳට වචනේ පුරුදු වුණාට පස්සේ ඊළඟ ටික වඩනවා.
මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං. ඔන්න ඊළඟට ආයිත් ඔකත් දවස් 15ක් කඩන්න ඕන. අට්ටි මිජ්ජං වක්කං ඔහොම කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා ගියානේ. ඊට පස්සේ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං වක්කං අට්ටි මිජ්ජා අට්ටි නහාරු මන්සං ඔහොම මුලින් නම් අකට ආගී තමයි තියෙන්නේ. තචෝ දන්තාන කාලෝමා කේස. ඔහොම දවස් 15 කොටස් 4යි 6 කොටස් 2යි. ඔන්න ඔහොම එක කොටසක් ගානේ හොඳට මනසට හුරු වෙනකන් දවස් 15 වඩන්න ඕන. ඒ කියන්නේ වචනින් නිකන් පුරුදු කරනවා. මේක භාව ඉස්සෙල්ලා මේක හොඳට ගන්න පුරුදු කරන්න ඕන. දවස් 15ම ඕනේ. ඔය කට්ටියට ඒක හොඳට මතක ඉන්නවා නම් හිත එකක වෙනවා නම් පොඩි කාලයක් කරා නම් ඇති. ඊට පස්සේ මෙහෙම කරාම දැන් මම මේ කියන්නේ කවණහන කොහොමද වඩන්නේ කියලා. ඊට පස්සේ මේක සිතෙන් මෙහි කරනවා. මොන දෙවෙනි කාර්යය තමයි සිතෙන් මෙහි කරනවා. කෙස් කියන්නේ මෙහෙම එකක්. අර හිතෙන් දකිමින් කෙස් ටිකක් කෙස් ලොම් කියලා ඒක සිතෙන් මෙහි කරනවා. ඊට පස්සේ කේසා ලෝම දැන් කේසා කියලා හිතනකොටම කෙස් ටිකක් පේනවා. ලෝමා කියනකොට ලොම් ටික වෙනම පේනවා. මේ එකට නෙමෙයි. ඔන්න සිතෙන් මෙනෙහි කරන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ මේ වර්ණේ දැන් කේසේ ගත්තා මේක කළු පාටයි. ඔන්න වර්ණේ මෙනෙහි කරන්න ඕනේ එකින් එකට. මේකේ ඔක්කොම විස්තර තියෙනවා. මේ ටික කියවලා බලන්න එකින් එකට මේ වර්ණේ තියෙනවා. කුණප කොටාස එකින් එකට මේකේ තියෙන වර්ණය ගැන කියනවා. ඔය කට්ටිය නැත්තම් දකින්න වර්ණය එහෙම ගන්න පුළුවන්. සංඨාන කියලා කියන්නේ සටහන. දැන් කෙස් එහෙම ගත්තාම නිකන් අස්වලෝම වගේ නිකන් කොස්සක තියෙන කොහු වගේ තමයි මේ කෙස් කියන්නේ. අන්න එහෙම සටහන තමයි මේ සංඨාන කියලා කියන්නේ. දිශාව. ඊට පස්සේ දිශාව මෙනෙහි කරනවා කියලා කියන්නේ මේක තියෙන්නේ දිශාවේ. ඒ කියන්නේ බුරිය මේ කියන්නේ දැන් ඔය නාභිය කියන එක තමයි ඉස්සෙල්ලාම ගන්නෙ. නාභියෙන් උඩ තියෙන ඔක්කොම උඩ දිශාව කියලා කියනවා. ඒ කියන්නේ නාභිය කියන බුරියෙන් උඩ තියෙන ඒවා ඔක්කොම උඩ දිශාවේ බුරියෙන් යට තියෙන ඒවා නාභියෙන් යට තියෙන ඒවා ඔක්කොම යට දිශාව කියලා ගන්න. එතකොට දැන් කෙස් තියෙන්නේ උඩ දිශාවට යට දිශාවේ. උඩ දිශාවේ කියලා මෙනෙහි කරනවා. ඊළඟට අවකාශය කියලා කියන්නේ මේ කෙස් තියෙන උඩ ගත්තාම නිකන් අවකාශයක්. යටින් ගත්තාම තියෙන්නේ සම. ඔන්න ඔහම උඩයි යටයි නිකන් සාමාන්‍ය විදිහට ඔය කට්ටිය තේරෙන්න මෙනෙහි කරා නම් ඇති. ඊළඟ පරිච්ඡේද කියලා දෙන්නම්. මේ පරිච්ඡේද කියලා කියන්නේ මේක පිළිසිඳලා තියෙන්නේ කොයි ආකාරයකටද. දැන් කෙස් ගත්තාම ඒ කෙස් එක කෙස් ගහක් ගත්තාම ඒට තියෙන අන්පරිච්ඡේද ගත්තොත් අවකාශය. යටින් ගත්තොත් හිස්මොලේ. ඔන්නෝම අවකාශය ගැන හිතනවා. මේක ගැන සම්පූර්ණ විස්තරයක් අපි පල්ලෙහිදී තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේට පින්වතුනේ මේවා ඉස්සල්ලා වචනයෙන් මෙනෙහි කරනවා, සිතෙන් මෙනෙහි කරනවා, මේ ඊට පස්සේ වර්ණය මෙනෙහි කරන්න ඕන, සටහන මෙනෙහි කරන්න ඕනේ. ඒකේ කොයි විදිහට තියෙන කියලා දිශාව, උඩ දිශාවද යට දිශාවද කියලා දිශාව මෙනෙහි කරන්න ඕන, අවකාශය මෙනෙහි කරන්න ඕන, පරිච්ඡේදය මෙනෙහි කරන්න ඕන. ඉතින් මේ භාවනාව කරනකොට තියෙනවා ඒක අසුභ භාවනාව කරනකොට කොටස් 7 ආකාරයකට ඒක මෙනෙහි කරන්න ඕන. ඒ තමයි දැන් මේක කමටහන් දැන් මේ කියාගෙන යනකොට දැන් හිතෙන් හරි වචනෙන් හරි කියාගෙන යනකොට වේගයෙන් කියන්නෙත් නැහැ. වේගයෙන් කියන්නේ ඒ වේගයෙන් කිව්වහම මොකද වෙන්නේ? වේගයෙන් කිව්වහම හරියට වෙන්නේ. වේගයෙන් කිව්වහම කමටහන හරියට මෙනෙහි වෙන්නේ. හරියට අපි ගමනක් යනකොට හයියෙන් ගියොත් වටේ තියෙන ඒවා පේනවද? වටේ තියෙන ඒවා සටහන් කරගන්න. ඒ වගේ වේගයෙන් ඕනට වඩා වේගයෙන්. යම් වේගයක් තියෙන්න ඕන. ඕනට වඩා වේගයෙන් මෙනෙහි කරන්නේ. කේසාලෝමන කදන්ත එහෙම බෑ. කේසාලෝමන කා කියන මධ්‍යස්ථ වේගයෙන් යනවා. එතකොට මෙන්න මේ තියෙන 7. මේකට කියනවා සප්තවිස කෞශල්‍ය කියලා. මේ කමටහන මෙනෙහි කරන්නේත් නෑ. හිමීට මෙනෙහි කරන්නේත් නෑ. දැන් අපි හිමීට මෙනෙහි කරොත් හිත විසිරෙනවා. ඒ නිසා දැන් කේසා කියලා හිතනවා නැත්නම් වෙන දිහාට හිතනවා. ඒ නිසා හිමීට මෙනෙහි කරන්නේත් නෑ. දීර්ඝ වේගයෙන් මෙනෙහි කරන්නේත් නෑ පළවෙනි කාරණේ. දෙවෙනි එක හිමීට මෙනෙහි කරන්නේත් නෑ.
ඊළඟට වික්ෂේප දුරු කිරීම වශයෙන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ විසිරෙන්නේ නැතුව මෙනෙහි කරන්න. පඤ්ඤප්ති ඉක්මවීම වශයෙන්. ඒ කියන්නේ කේසා කියන වචනේ අයින් වෙලා මේක කුණප කොටාසේ කියන ආකාරයට වැටහෙන්න මෙනෙහි කරන්න. ඊළඟ අනුපූර්ව මුද්‍රණ කියන්නේ අනුපිළිවෙලින් දැන් අපි මේක වඩාගෙන ගියාම මේ ඔක්කොම ගන්නෑ භාවනාවට. මේ කුණප කොටාස 32 අපි වඩාගෙන යනකොට කාලයක් අපිට මේකෙන් වඩාත්ම පිළිකුල් එකක් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන එක විතරක් ගන්න. අන්න ඒකයි අනුපූර්ව මුංචන වශයෙන් කියලා කියන්නේ. එකක් පිටන්න. මම මේ විස්තර වශයෙන් කියලා දෙන්නම් ඉස්සරහට. ඊළඟට අර්පණා වශයෙන් කියලා කියන්නේ ඒක සමාධියක් ඇති වෙන විදියට, ධානයක් ඇති වෙන විදියට වඩන්න ඕන. ඊළඟට ත්‍රිවිධ සූත්‍ර කියලා තියෙනවා. අද ඒක ගැන කතා කරන්න වෙලාවක් නැහැ. මම ඒක ගැන පොතක් ඔකට්ටිය ගෲප් එකට දාන්න. ඒ පොතේ තියෙන කොටස් ටික කියව ගන්න. එතකොට ඔය කට්ටියට මේක තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට හත ආකාරයට අපි මේ භාවනාව වඩන්න ඕන. ඊට පස්සේ මං කියවනේ මේක වර්ණයේ විදියට මෙනෙහි කරන්න ඕන, සටහන විදියට මෙනෙහි කරන්න ඕන කියලා. ඉතින් මේ කුණප කොටාස 32 ගැන කියන්න වෙලාවක් නැහැ. මං කියලා දෙන්නම් කෙස් ගහක් ගත්තාම අපි කොහොමද අසුබේ වඩන්නේ? කෙස් ගහක් කියන එක අරගෙන කොහොමද අසුබේ වඩන්නේ? ඒක තමයි මේ ආදී ක්‍රමයට අනුලෝම වශයෙන් දෙක පෙගුණු වූ පසු. දැන් මේක ඒ කෙස් කියන එක ගත්තාම දැන් අපි කේසා ලෝමා නකා දන්තා තචු. ඔන්න ඉස්සෙල්ලාම පිළිවෙලට පළවෙනි පහ මෙනෙහි කරනවා. ඊළඟට තචෝ දන්තා නකා ලෝමා කේසා කියලා අගේ ඉඳන් මුලට මෙනෙහි කරනවා. කොහොම ඉස්සෙල්ලා වචනින් මෙනෙහි කරනවනේ. ඊට පස්සේ සිතෙන් මෙනෙහි කරනවා. අන්න කේසා ලෝමා නකා දන්තා කියලා සිතෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ කරන්න ඕන මෙන්න මේ තියෙන එකයි මේ ආදී ක්‍රමයට පටිලෝම වශයෙන් හිත විසිරී ගිය සිතුවිලි සිදීම සඳහා මෙන්ම පාඨයේ පෙගුණ වීම සඳහා වචනයෙන්ද ඒ කොටස් වල ස්වභාවය වටහා ගැනීම සඳහා මනසින්ද අඩමසක් ඒක මෙනෙහි කරන්න ඕන. ඔහුගේ වචනයෙන් කරන භාවනා පිටසී විසිරී ගිය සිතුවිලි සිඳ මනසින් කරන භාවනාවෙන් පාඨයේ පෙගුණ වීමට ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් අර වචනයෙන් කියනකොට හිත විසිරුණත් මනසින් මේක කරන්න පුරුදු වුණාම අන්න හිත විසිරෙන්නේ නැහැ. ඔන්න ඔහම තියෙනවා. ඔන්න ඔය විදිහට ඔක අපි වඩනවා. මම ඊට පස්සේ කියලා දෙන්නම්. දැන් අපි කතා කරානේ වචනයෙන් මෙනෙහි කරනවා ඔන්න. ඊට පස්සේ සිතෙන් මෙනෙහි කරනවා. ඊළඟට වර්ණයේ විදිහට මේ වර්ණයේ විදිහට මෙනෙහි කරන්න ඕන ඒකත් එක. සටහන විදිහට මෙනෙහි කරන්න ඕන. අවකාශයේ විදිහට, පරිච්ඡේද විදිහට. ඔන්නම කොහොමද අපි කුණප කොටාසයක් අරන් මෙනෙහි කරන්නේ? මම කියලා දෙන්නම් කෙස් ගහේ කොහොමද මේක මෙනෙහි කරන්නේ කියලා. ඒ තමයි මෙතන මේක තියෙනවා කෙස් පිළිමද වර්ණ වශයෙන් කළු පාටයි. ඔන්න අපි කෙස් ගහක් අරගෙන ඒ කියන්නේ ගලවලා ගන්න ඕනේ. අපි දැකලා තියෙනවනේ. කෙස් ගහක් අරගෙන මේක කළු කියලා මෙනෙහි කරනවා. ඔන්න වර්ණ වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ ඒකයි. ඒකේ වර්ණය මනසට ගන්න ඕනේ. කෙස් ගහේ වර්ණය කළු පාටයි. ඔන්න ඒක පළවෙනි එක. දැන් කළු පාට හරි Tamanට වැටහෙන පාටක් ගන්න. දැන් කළු පාට නෙමෙයිනේ දැන් තියෙනවා රතු පාට, කහ පාට, කොළ පාට එක පාටවල් තියෙනවා. ඉතින් ඔය මොකක් හරි පාටක් ගන්න. ඊළඟට සන්ටානනේ, සටහනනේ. ඒ සටහන කොහොමද ගන්නෙ? මේකේ නම් තියෙන්නේ වටකුරු තරාදී දඩු වගේ කියලා. එහෙම එකක් මේ කාලේ නෑ පාවිච්චි කරන්නේ. ඒ නිසා හොඳටම ගන්න පුළුවන් ඔය මේ කොස්සේ තියෙන කෙහි වගේ, අශ්වයාගේ තියෙන ලෝම වගේ ඕක සටහනක්. නිකන් කූරු ගොඩක්. බලන්න කූරු ගොඩක්නේ. අන්න ඔහොම ඔයාලට තේරෙන්න සටහනක් ගන්න මනසට. වර්ණේ ගන්න ඉස්සල්ලාම කෙස්වල සටහන ගන්න දෙවෙනියට. ඊට පස්සේ දිශාව. ඔන්න මෙනෙහි කරන උඩ දිශාවේ තමයි කෙස් තියෙන්නේ. අන්න කුඩ පොකොට්ටාසේ උඩ දිශාවේ තියෙනවා. ඊට පස්සේ කයෙහි උපරිම දිශාවේ හටගත්තේ යයි කියන ලැබි. උඩ දිශාවේ හටගන්නේ. ඊට පස්සේ අවකාශ වශයෙන් කොහොමද? අවකාශ වශයෙන් කියලා කිව්වේ ඔන්න කෙස් තියෙන්නේ කොහොමද අවකාශ වශයෙන්? නලල කෙරවලින්ද? කෙස් ගහ ගත්තාම මේ නලල කෙරවලින් කෙලවර වෙනවා. දැන් මේ කෙස් ටික තියෙන්නේ කොයි අවකාශයේද කියලා ගන්න. ඔන්න ඉස්සල්ලාම අවකාශයක් තමයි නලලෙන් කෙරවර වෙනවා. ඉස්සරහින්. කන් සිළු වලින්ද මේ කන් දෙකෙනුත් කෙලවර වෙනවා කෙස්. ඊළඟට ගලවලුවෙන්ද? ඒ කියන්නේ මේ බෙල්ල. අන්න බලන්න මේ ටිකේනේ තියෙන්නේ. මේ සීමාවල් තමයි දාගත්තේ. නලල එක සීමාවක්. කන් සිළු දෙක පැත්තෙන් සීමාවක්. බෙල්ල අනිත් සීමාව. ඔන්න ඔය අතර තමයි මේ කෙස් ටික තියෙන්නේ.
ඊට පස්සේ අවකාශ වශයෙන් නල්ල කෙලවර මේ ඉසෙහි සමේ හටගත්. අන්න මේ මෙහෙම කෙලවර වෙලා ඉසෙහි තියෙන සම්වල තමයි මේක හටගෙන තියෙන්නේ. ඔන්න ඔහම අවබෝධයක් ගන්න ඕන. ඒ කියන්නේ Tamanට තේරෙන විදියට ගත්තා නම් ඇති ඈ. මෙච්චර විස්තර වශයෙන් ඕනේ. මේ හැම එකටම මේකේ විස්තරයක් තියෙනවා කට්ටිය කියවන්න. ඊට පස්සේ මේක උදාහරණයක් කියනවා යම්සේ තුඹස මට හතගත් තුන් තන. ඒ කියන්නේ හුඹසක මොනවා හරි හැදිලා තියෙනවා කියනකො තනකොළ ටික. ඔන්න තුස්තන. අපි තුඹස මත හටගත්තෙමුයි නොදනීද? අන්න. තුඹසක් උඩ තියනවලු තනකොළ ටික. ඒ තනකොළ දන්නේ නැහෙනේ මේ මං තුඹස උඩ ඉන්නවා කියලා. තුඹස දන්නෙත් නෑ මං තනකොළ කොට ඉන්නවා කියලා. අන්න බලන්න අපේ හොඳට අපේ තියෙන මුලාව නැති කරගන්න හොඳ එකක්. අපි හිතන් ඉන්නේ මම කියලානේ. හැබැයි මේ කෙස් ටික දන්නෙත් නැහැලු. මේ ඉසේ ඉන්නවා කියලා හිස දන්නෙත් නැහැලු කෙස් තියෙනවා කියලා. අන්න බලන්න. අන්න ඒ වගේ තමයි. යම්සේ තුඹස මට හතගත් කුත්තතන අපි තුඹස මට හතගත්තෙමු නොදනීද? එසේ තුඹස මුදුන මා මත තුන හටගත්තේ යයි නොදනීද? එසේම අපි හිසේ සම මත හටගත්තෙමුයි නොදනී. හිස සමද මා මත කෙස් හටගත්තෙමුයි නොදන්නේ වෙයි. අන්න ඕක මෙනෙහි කරන්න. කෙස් දන්නෙත් නෑ සමේ ඉන්නවා කියලා සම දන්නෙත් නෑ කෙස් තියනවා කියලා. එතකොට මේක කාගේද? අයිතිකාරයෙක් නේ. දන්න දෙයක් නේ. හිස් සමද මා මත කෙස් හට ගන්නා ලද්දේයි නොදනී. මෙනෙහි කිරීමේ ප්‍රත්‍යක්ෂා කිරීමෙන් තොර වූ මේ ධර්ම අචේතනිකේ අව්‍යකෘතේ ශුන්‍යේ ඊතා දුගදින් ජිගුස්සාවෙන් පිළිකුලෙන් යුක්තයි. සත්‍යයක් නොමේ පුජ්‍යලයක් නොවේ යයි තීර. අන්න මං කිව්වනේ අනාත්ම ලක්ෂණය මෙනෙහි කරන්න ඕන කියලා. එතකොට තීරණය මේ පිළිකුල් දෙයක්. හැබැයි ඒක මමවත් මගේවත් දෙයක් නෙමෙයි. ඇයි? කෙස් දන්නෙත් නෑ ඉසේ සමේ තියනවා කියලා සම දන්නෙත් නෑ මේක තියනවා. එතකොට මේක පිළිකුල් දෙයක්. හැබැයි ඒක මම කියලා ගන්න දෙයක් නෙමෙයි. එහෙනම් ඒක ඔකට්ටිය ගණන් ගන්න දෙයක් නෑ. ඒක අතහරින්න ඕන. මේක පිළිකුල් කරලා අයින් කරන්න නෙමෙයි. මුලාව මේක මගේ කියලා ගන්න එකයි අතහරින්න ඕන. ගොඩක් කට්ටිය මේකම කපා ගන්නවා. ඒක ඉතින් මගේ කියලා නෙමෙයි කපා ගන්නෙ. නෑ. කුණුප කොට්ටාසයක් විදිහට දකින්න ඒක සත්පුජ්‍යලයක්වත් මටවත් අයිති දෙයක් නෙමෙයි. ඒ කුණුප කොට්ටාස මෙනෙහි කිරීමෙන් වෙන්න ඕන අර තමන්ගේ තියෙන මුලාව නැතිවීමයි වෙන්න ඕන. අන්න අසුභ භාවනාව වෙන්න ඕන මූලික අරමුණ තමයි මගේ නොවන කුණුප කොට්ටාස් කොට. ඔන්න ඔය අදහසයි එන්න ඕන අසුභ භාවනාව. තේරුණාද? ඊළඟ පරිච්ඡේද වශයෙන් සැලකීමේදී අන්තිමට තිබ්බනේ පරිච්ඡේද. ඒකයි ඒ පරිච්ඡේදයේ කියන එක කොටස් දෙකයි. ඒ තමයි සභාග වශයෙන් විසභාග වශයෙන්. පරිච්ඡේද දෙආකාර වේ. එහි කෙස් හිසවසා සිටි සමෙහි වියගප්පමණ ඇතුළුව පිහිටි ඒ කේශයන්ගේ මුල් තල්ලෙන් යටද උඩ අහසෙන්ද සරසද. මේකෙන් කියන්නේ මම කෙටි අර්ථය කියන්නම්. මේ කෙස් ගහේ පොඩි ටිකක් මේ ඇතුළට යටට ගිහිලා තියෙනවා. ඉතින් මේකේ අවකාශය තමයි උඩින් අහසයි වටෙන් කෙස් ගොඩයි යටින් හැම ඇතුළයි. ඕක තමයි අවකාශය. ඊළඟට සභාග මේ විසභාග වශයෙන්. විසභාග වශයෙන් කියලා කියන්නේ මේක පරිච්ඡේද වෙයයි මෙසේ සභාග පරිච්ඡේද වශයෙන් කෙස් සෙසු 31 කොටස් බදු නොවේ. සෙසු 31 කොටස් කෙස් බදු නොවේ යයි මෙසේ විසභාග පරිච්ඡේද වශයෙන්. දැන් සභාග වශයෙන් කියලා කිව්වේ උඩින් අවකාශය තියෙනවා යටින් ඇතුළට බැහැලා තියෙනවා වටේට කෙස් වලින් තියෙනවා කියන එකයි සභාග වශයෙන් මේ වගේම මෙසේ කරනවා. විසභාග වශයෙන් කියලා කියන්නේ මේ එක කෙස් ගහක් ගත්තොත් එහෙම ඒ කෙස් ගහ අනිත් කෙස් ගස් මේ දැන් මේ එක කෙස් ගහ ගත්තොත් එහෙම ඒ කෙස් ගහක් කියලා කියන්නේ එක කුණප කොටාසයක්. දැන් කුණප කොටාසේ 32කින් එකක් තමයි කෙස් අනිත් 31 කෙස් නෙමෙයි. ඔන්න ඔකයි විසභාග වශයෙන් පරිච්ඡේද කරගන්නවා කියන්නේ. මම තේරුණාද? ඒ කියන්නේ කෙස් කියන්නේ මේ කුණප කොටාසෙන් එකක් විතරයි. කෙස් කියලා කියන්නේ කුණප කොටාසෙන් එකක් විතරයි. අපි තේරුම් ගන්නවා කෙස් කියලා කියන්නේ එකක් අනිත් කුණප කොටාස කියන්නේ තව එකක්. මේක එකක් නෙමෙයි. ඒකයි විසභාග පරිච්ඡේදය. මේක කියනකොට කට්ටිය තේරෙන්නේ නැත්නම් අහන්න දෙන කාලෙට. ඔන්න ඔය විදියට තමයි අපි අසුභ භාවනාව වඩන්න ඕන. ඔය විදියට අපි කෙස් ගහක් අරගන්නවා, ඒකේ වර්ණය මෙනෙහි කරනවා, සටහන මෙනෙහි කරනවා. ඔන්න ඔය විදියට ඒක පිහිටියේ තැන මෙනෙහි කරනවා. මේක මේ ජරා ගොඩක් උඩ තියෙන එකක් පරිච්ඡේද වශයෙන්. ඔන්න ඔය විදියට
අනාත්ම වශයෙන් අපි ඔන්න ඔය දිතිස් කුණප කොටාසය එකින් එකට අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් ඔක්කොම එකින් එකට කියලා දෙන්න වෙලාවක් නැහැනේ. දැන් අපි එකක් තේරුම් ගත්තාම අපිට හොඳට භාවනාව වඩන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට අපි ලෝමා කියන එකත් අරගෙන වඩන්න ඕන. නකා, නියපොතු, දන්තා ඔය ටික අරගෙන එකින් එකට මේ කෙස් ගහක් අරගන්නවා. ඒක කළු පාටයි. මේ නිකන් මේ අස්වලොම් වගේ මේ කොසු මේ කොහු ටිකක් වගේ කියලා ඔන්න සටහන මෙනෙහි කරනවා. ඊළඟට ඒක තියෙන තැන මෙනෙහි කරනවා. ඒක තියෙන්නේ මේ අසූචි ගොඩක වගේ මේ මස් වලට ඇදලා. මේක මේ අනිත් ශරීර කොටසුත් නෙමෙයි. ශරීර කොටස් මේකත් නෙමෙයි කියලා සත්‍යයක් පුජ්‍යලෙන්න ඕනේ කියලා මෙනෙහි කරන්නයි ඕන. දැන් මෙතන කිව්වද ලොකු පිළිකුල් ස්වභාවයක් මෙනෙහි කරන්න? නෑ. අසුභ භාවනාවේදී එහෙම නිකන් මේව කරන එකක් නෙමෙයි අසුභ භාවනාව කියන්නේ. අසුභයෙන් වෙන්න ඕන මේක පිළිකුල් දෙයක් තමයි. හැබැයි ඒක මට අයිති දෙයක් නෙමෙයි කියන එකයි වැටහෙන්න ඕන. පිළිකුල් වූ දෙයක් මට අයිති නොවන දෙයක්. ඔන්න ඔය අදහසයි එන්න ඕන බුද්ධ ශාසනයේ තියෙන අසුභ භාවනාව තුල. ගොඩක් කට්ටිය මේක පිළිකුල් මගේ ශරීරයේ පිළිකුල් කොහොමනේ වඩන්නේ? එතකොට මේ ඇත්තටම බුද්ධ ශාසනයේ මේ එකක් එන්නේ. එතකොට ද්වේෂයටපත් වෙන්නේ. එතකොට ද්වේෂයට යන්නේ අවබෝධයකට නෙමෙයි. වෙන්න ඕන පිළිකුල් කුණප කොටාසය මට අයිති දෙයක් නොවෙනවා කියන ප්‍රඥාව පැත්ත මේකෙන් හැදෙන්න ඕන. ඒකට වැඩෙන්න නම් මම අර කිව්ව ආකාරයට වර්ණ సంతාන ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න ඕන. ඕක හොඳට කියවලා තේරුම් ගන්න. කාලය යනවා අපිට ගොඩාක් විස්තර කරන්න වෙලාවක් නැහැ. දැන් ඕක කට්ටියට මූලික ටික කියලා දුන්නාම ඕක කට්ටියම අධ්‍යයනය කරන්න. ඒකල්ලා හරියට අසුභ භාවනාව වඩන්න කොච්චර කෙලෙස් නැති කරගන්න පුළුවන්. ඊළඟට මෙහෙම භාවනා වඩලා භාවනා යෝගියාට එළඹ කේසාදිය ප්‍රකට වෙනවා. අන්න මේ විදිහට වඩනකොට කේසාදිය හොඳට ප්‍රකට වෙනවා. කොටස් වටෙන් වැටෙනවා. දැන් එකින් එකට මේ විදිහට භාවනා කරන කෙනාට මෙයාට පේනවා මේ තමන්ගේ කියලා තියෙන්නේ මේ කේසාදිය කුණප කොටාස ටිකක්. විතරයි මම කියලා දෙයක් නෙමෙයි. අනුන් දිහා බැලුවොත් කේසාදිය කුණප කොටාස ටිකක් තමයි පේන්නේ වෙනම මම මගේ කියලා ගන්න දෙයක් නම් නෙමෙයි කියලා වැටහෙනවලු. කොටස් වශයෙන් වැටෙහි. එතෙන් පටන් යම්සේ එක් නූලක අමුණන ලද පාට 32කින් යුත් මල් මාලාවක් බලන්නා වූ ඇස් ඇති පුරුෂයෙකුට සියලු මල් පෙරපසු නෙවි ප්‍රකට වේද ඒ ආකාරයට මේක වඩන්න. දැන් ඔන්න මල් කාරයක් මල් 32ක් අරගෙන මේක නූලක අමුණනවනේ. ඒ වගේ තමයි ඔයාට මේ කේස් ටික කියලා මෙනෙහි කරනකොටම අනිත් ටික ඔක්කොම ලස්සනට මෙනෙහි වෙන්න ඕන මනසින්. එතකොට තමයි අසුභ භාවනාව හොඳට වැඩුවා කියලා කියන්නේ. දැන් ඔයාලට කෙනෙක් දකින්නකොට තමන්ගේ කියලා මෙනෙහි වෙනකොට මේක කේස් ටිකක් ලොම් ටිකක් කියලා මේක වෙනම දකින්න වෙනම පේන්න ගන්න ඕන. මගේ නොවන පිළිකුල් කුණප කොටාස ගොඩක් තමයි මේ ශරීරය. දැන් තේරෙන්නේ මගේ කියලානේ. නෑ භාවනාව දියුණු වුණාට පස්සේ මේ මෙතන තියෙන කුණප කොටාස 32ක් කියලා වැටහෙන්න ඕන. අන්න ඒක තමයි මේ කායගත සති භාවනා වැඩුවාම ඉස්සෙල්ලාම දියුණුවක් කියලා කියන්න පුළුවන් මට. ඕක ඉතින් ගුරුවරු දන්නවා කෙනෙක් භාවනා වැඩුවාට පස්සේ යා දියුණු වෙලාද නැද්ද කියලා. ඉතින් ඔය කට්ටියත් භාවනා කරාම මේ මට්ටමකට එන්න ඕන. ඊට පස්සේ කියනවා කේසයන් පිළිමදව සිහි කළ කල්ලි නූලකින් අමුණන්නාක් මෙන් සිහිය මුත්‍රා දක්වා පිහිටයි. අන්න කෙස් කියලා මෙනෙහි කරපු ගාම ඕක කේසාලෝමන කදන්තා කියලා මෙනෙහි වෙලා අන්න මුත්‍රානේ අන්තිමට තියෙන්නේ. ඒ දක්වාම භාවනාව වැඩෙනවා. එතෙන් පටන් එහි අවිදින්නා වූ මිනිස්සු තිරිසන් ආවුද ආදීහුද සත්ත්ව ස්වභාවයේ අත්තර කොටස් රාශියක් වටේම අන්න භාවනාව දියුණු වුණාට පස්සේ මොකද වෙන්නේ? කෙස් කියලා මෙනෙහි කරනකොට කුණප කොටාස ටිකක් තමයි මෙනෙහි වෙන්නේ. ඊට පස්සේ මේ යනකොට එනකොට මිනිස්සුયો දකින්නකොට මොකද්ද වෙන්නේ? මේ සත්පුජ්‍යලෙක් විදියට නෙමෙයි වැටෙන්නේ කුණප කොටාස ගොඩක් විදියට වැටෙන්නේ. ඒක අපි ජීවත් වෙන්න අපහසුයක් වෙන්නේ නැහැ. මොකද අපේ තියෙන අර කෙලෙස් නැති මට්ටම ඇලෙන ගතිය නැති වෙනවා විතරයි. වෙන බාධාවක් ඉන්නේ හරියට භාවනාවක් කරොත්. එතකොට පළවෙනියටම එන්නේ භාවනා දියුණුව විදියට අන්න මේ තමන් තුලත් අනුන් තුලත් තියෙන කුණප කොටස් 32ක් කියන අවබෝධය තමන්ගේ මනස තේරුම් ගන්න. ඔන්න කුණප කොටස් භාවනාව වැඩුණාම වෙන්න ඕන දේ. පිළිකුලක් ආව කියන එකක් නෙමෙයි මෙතන උනේ. ඔන්න බලන්න තමන් ගොඩක් කට්ටිය පිළිකුල් භාවනාව කියලා කරනකොට තියෙන වැරදි අහුවෙනවා. ඊට පස්සේ ඔහුන් විසින් වළඳුරු ලබන පාන භෝජන ආදී කොටස් රාශී බහලු ලබන්නාක් මෙන් වැටේ. අන්න එතකොට මොකද වෙන්නේ? තමන් ආහාර ගන්නකොට තමන් කනවා කියලා එකක් නැහැ. ඇයි? කුණප කොටාස වලට තවත්
මේ ආහාර ටිකක් දානවා කියලා වැටෙන. එතකොට තණ්හාවක් ආදී ඇති වෙන්නේ. ඇඳුමක් අරගෙන අඳිනකොට මේ කුණප කොට්ටාස වලට ඇඳුමක් අඳිනවා කියන එකයි එන්නේ. කවුරු හරි ගහනකොට මේ කුණප කොට්ටාසයට තමයි පහර දෙන්නේ කියලා හිතන. කවුරු හරි දැක්කහම ලස්සනට ඉන්නකොට ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ ආ මේ කුණප කොට්ටාස කොටන්නේ. අන්න බලන්න භාවනා දියුණු වෙනකොට ඔන්න ඔය මට්ටමකට එනවා. කායගත සති භාවනාව දියුණු වෙනවා. ඉක්බිති මේ යෝගාවචරය විසින් ඉන් අනුතුරව කුමක් කළ යුතුද? අන්න ওই විදියට වැටෙන්න ගත්තාම ඊට පස්සේ කරන්න ඕන මොකක්ද? ඒ නිමිත්තම ඇසුරු කළ යුතුයි, වැඩි යුතුයි, බහුල කර යුතුයි. අන්න දැන් මේ කුණප කොට්ටාස 32ම හොඳට දැන් දියුණු වෙලා Taman තුල තියෙන කුණප කොට්ටාස ටිකක් කියලා වැටෙනවා. බාහිර අයත් ළඟ තියෙන කුණප කොට්ටාස ටිකක් කියලා හොඳට වැටෙනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්න ඕන? තවත් හොඳට මනස දියුණු වෙනකම් මේක වඩන්න ඕන. හොඳට වඩන්න. යම්සේ මනමින් විවස්ථා කළේ වේද නැවත අතුරුදහන් වීමට වේදේද එසේය සිහියෙන් විවස්ථා කරේ. දැන් ඒක හොඳට එකින් එකට හොඳට වඩන්න ඕන. අතේ තියෙන දෙයක් වගේ කුණප කොටස් ටික වැඩෙන්න ඕන. හොඳට සිහිය පිහිටවන්න ඕන. සිහිය හොඳට පිහිට වෙනකන් මේ භාවනාව හොඳට වඩන්න ඕන. ඊට පස්සේ කියනවා කෙසේනම් මේ යෝගාචරය අනුපූර්වාදි වශයෙන් මේ ධර්මයන් සිහි කරේද. දැන් අර මං කිව්වනේ ඉස්සෙල්ලා අනුපූර්ව වශයෙන් මෙනෙහි කරන එකක් ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා හතක් ගැන අපි කතා කරා. ඒක බලන්න ඉස්සෙල්ලා අපි කතා කරානේ. ඔන්න ඔය ටික අර අනුපුලි වලින් මෙනෙහි කිරීම, අති දීර්ඝව මෙනෙහි නොකිරීම, ඔන්න ඔය කියන කාරණා ටිකක් කතා කරානේ. පිළිවෙලට මෙනෙහි කරනවා, හයියෙන් මෙනෙහි කරන්නෙත් නැහැ, හිමීට මෙනෙහි කරන්නෙත් නැහැ. එතකොට තියෙනවා වික්ෂිප්ත වෙන්නේ නැතුව මෙනෙහි කරනවා, සිත එකඟ වෙන විදිහට මෙනෙහි කරනවා. දැන් ඕක එකින් එකට කරන්නේ කොහොමද කියලායි බලන්නේ මේ යන්නේ. එසේනම් යෝගාවචරිතයේ අනුපූර්වාදී වශයෙන් මේ ධර්මයන් සීකරේ. තේරුණාද? හතක් තියෙනවා. ඒක ඉස්සරහ තිබ්බ බලන්න මම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්න කියලා. මේ යෝගාවචරය වනාහි කේසයන් පිළිමද සිහිකොට ඉන්න අදුතර ලෝමයන් මෙනෙහි කරනවා. ඉස්සෙල්ලාම පිළිවෙලට මෙනෙහි කරන්න ඕන කිව්වනේ. එහෙනම් එකක්වත් මගහරින්න නැතුව කෙස් ගැන හොඳට අවබෝධයක් ආවට පස්සේ තමයි ලොම් ගැන මෙනෙහි කරන්න ඕන. කොහොම පිළිවෙලට මෙනෙහි කරන්නේ. ඊට පස්සේ අපිළිවෙලින් සිහි කරන්න යම්සේ අදක්ෂ පුරුෂයෙක් පාපෝරු තෙත්සක් ඇති ඉනිමගක අපිළිවෙලින් නගින්නේ වෙහෙසටපත් වූ ශරීරය ඇතුව ඒ ඉනිමගින් වැටේද ඉනිමග නැගීම සම්පූර්ණ නොකරයිද ඒ අනුවෙන් භාවනා සම්පatti වශයෙන් එළඹිය යුතු ආස්වාදයට නොලැබේ. එහෙනම් අපි මේ භාවනාව කරනකොට ඉස්සල්ලාම වඩන්න ඕන පිළිවෙලට වඩන්න ඕන. එකක්වත් මගහරින්න නැතුව වඩන්න ඕන. කෙස් හොඳට අවබෝධයටපත් වුනහම ලොම් වඩන්න ඕන. ලෝමේ නැතුව නියපොතු වඩලා බෑ. ඒ නිසා පළවෙනි කාරණේ තමයි මේ භාවනාව වඩනකොට මොකද්ද? පිළිවෙලින් වඩන්න ඕන. දැන් ඉනිමගක නගිනකොට පළවෙනි තියෙන ඉනිමගේ කකුල තියලා දෙක තුන කෑලි වල කකුල තියන්න නැතුව උඩටම නගින්න ගියොත් බෑනේ. නගි. ඒ වගේ මේ කුණප කොටස් එකක්වත් මගහරින්න නැතුව පිළිවෙලට අපි නගින්න පුරුදු කරගන්න ඕන. අන්න ඒකයි පළවෙනි කාරණා වුණ කුණප කොටස් වඩනකොට පළවෙනිම කමටහන තමයි පිළිවෙලට වඩන්න. අනුපූර්ව කිව්වේ ඒකයි. අනුපූර්ව වශයෙන් මෙනෙහි කරන්න. ඊට පස්සේ තියෙනවා අර සීර්ඝව මෙනෙහි කරන්නේ. මම කිව්වනේ දෙවෙනි කාර්යයෙන් තමයි වේගයෙන් මෙනෙහි කරන්න එපා. ඒ වේගයෙන් මෙනෙහි කරොත් එහෙම මෙතන මේ තියෙන උදාහරණයක් යම්සේ මහමග යන්නා වූ පුරුෂයෙක් සම විසම තැන් ගස් ගොඩවිලි පහත් බිම් දෙමන් හන්දි ආදී මග නිමිති වෙන්කොට සලකා ගැනීමට නොහැකි වේ. දැන් කවුරු හරි ගමනක් යනවා හයියෙන් යනවා. එතකොට මේ මග සලකුණු ආදී තිබ්බ දේවල් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේ මේ අපි වේගයෙන් මෙනෙහි කරන්න ගියොත් මේ කුණප කොටාසේ තියෙන සටහන වර්ණේ ආදී හොඳට මනසට වැටහෙන්නේ. ඒ නිසා වේගයෙන් කියන්නත් එපා. ඊට පස්සේ තුන්වෙනි කාර්යය තමයි හිමීට කියන්නත් එපා. මේ තුන්වෙනි කාර්යය හිමින් මෙනෙහි කරොත් බෑ. හිමින් මෙනෙහි කරොත් එහෙම වෙන විතරක එනවා. තේරෙනවද? ඒ නිසා තුන්වෙනි කාර්යය තමයි හිමින් මෙනෙහි කරන්නත් එපා. ඊට පස්සේ ඒ ධර්මිය අසුභ වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ ශුන්‍යාදී වශයෙන් හෝ වැටහෙන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? මේවා වර්ණ වශයෙන් අසුභ වශයෙන් ශුන්‍යතාව වශයෙන් වැටෙන්න ඕන. අන්න ඕකයි අසුභ භාවනාවේ කියන ලක්ෂණ තුන. මොකද්ද? අසුභයක් විදියට වැටෙන්න ඕන. වර්ණ මාත්‍රයක්. මේක මේ රූප කොටසක්. වර්ණයක් විතරයි තියෙන්නේ. සතෙක් පුජ්‍යලෙක් නෙමෙයි. ඊළඟ එක ශුන්‍යතාවයක් විදියට කියලා කියන්නේ මේ සත්ත්ව පුජ්‍යලෙක් නැති සංඥාවෙන් වැටෙන්න ඕන.
ඔන්න අසුභයක් වැඩෙනකොට කාරණා තුනක් එන්න ඕනේ. මොකද්ද? අසුභ විදියට එන්න ඕනේ. මේක වර්ණයක්. මේක මේ කළු පාට තියෙන වර්ණ ටිකක් විතරයි. කියන වර්ණයක් විදියට වැටෙන්න ඕනේ. ශුන්්‍යත දෙයක් විදියට, හිස් දෙයක් විදියට, සත්පුජ්‍යලයක් නැති අනාත්ම දෙයක් විදියට වැටෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා පඤ්ඤාප්ති ඉක්මීන් වශයෙන් ඒ ධර්මයන් සිහි කරේ. අන්න ඊට පස්සේ කාරණේ ප්‍රඥාප්ති ඉක්මීන් වශයෙන් කියලා හතර තිබ්බනේ. ඒක මොකක්ද? පඤ්ඤාප්ති ඉක්මීන් වශයෙන් කියන්නේ සම්මුතිය. මේ කියන වචනයට අපි අහුවෙලා ඉන්නවනේ. අන්නේ පඤ්ඤාප්ති ඉක්මවන්න ඕන. ඒක කොහොමද කරන්නේ? කෙස්ය ලොම්මිය යන මේ ආදී විවහාරයන් ඉක්මවා අතහැර යම්සේ එළඹ සිටි අසුභාදීන්ගේ වශයෙන් සිහි කර. දැන් මෙනෙහි කරන්නේ කොහොමද? මේ කෙස් විදියට මෙනෙහි කරන්නේ මේක අසුභ කොටස ගොඩක්. අනාත්ම දෙයක්. මගේ නොවන දෙයක් කියන විදියට පරමාර්ථ වශයෙන් මෙනෙහි කරන්න ඕන. ඒකය ප්‍රඥාප්තිය සම්මුතිය ඉක්මනවා කියලා කියන්නේ. සම්මුතිය ඉක්මවලා මේක පරමාර්ථ දෙයක් විදියට වැටහෙන්න ඕන. ඒකයි එතනදි කිව්වේ. තේරෙන්නේ නැත්නම් අහන්න. ඔන්න ඔය විදියට අපි මේක මෙනෙහි කරන්න ඕන. ඊළඟ මේ ආශ්‍රය ස්ථාන වශයෙන් මේක මෙනෙහි කරන්න ඕන. දැන් මේ මෙතන තියෙන්නේ මේකයි. දැන් මේ කෙස් ආදී තියෙන්නේ කොතනද? මේ මස් ගොඩක් උඩ, සමක් උඩ, අසූචි ගොඩක් උඩනේ. දැන් මෙතන උදාහරණයක් කියනවා. ඒ තමයි කුණු ගොඩක කූරගස් ආදී මෙන් ඊටමත් පිළිකුල් සහගත ලොම් ආදී එක්තිස් කුණපයන් එක්රස් වූ මිනිසුන්ගේ ඉස වෙලා ඇති තෙත් සමෙහි හටගත්තේ. අන්න කොහොමද මේක මෙනෙහි කරන්නේ? මේ කෙස් කියනේව හටගෙන තියෙන මේ ලස්සන සුන්දර තැනක නෙමෙයි. කොහෙද? හරියට අර මේ ගොඩක් අසූචි මල මුත්‍රා තියෙන කුණු ගොඩක් උඩ මොකක් හරි ගහක් පැලවෙලාලු. ඉතින් මේ ගහ පැලවෙලා තියෙන්නේ කොහෙද? අසූචි ගොඩකනේ. අන්න ඒ වගේ මෙනෙහි කරන්නලු මේක ආශ්‍රය තැන පිළිකුල් විදියට අසුභයක් විදියට. කොහොමද? මේක මේ කෙස් හැදිලා තියෙන්නේ මේ වටින තැනක නෙමෙයි. අසූචි ගොඩක. හැම කියන්නේ පිළිකුල් දේවල්. මස් කියන්නේ පිළිකුල් දේවල්. මොලේ කියන්නේ පිළිකුල් දේවල්. මේ පිළිකුල් දේවල් ගොඩක තමයි මේ කෙස්ලොම් නියදත් ආදී පිහිටලා තියෙන්නේ. අන්න ඒ විදිහට මේ පිහිටපු තැන ගැනත් හිතලා අපි අසුභයක් විදියට අනාත්මයක් විදියට මෙනෙහි කරන්න ඕනේ. ඒකයි ඒක කියන්නේ. ඊට පස්සේ කියනවා මේ ශුන්්‍යතාව වශයෙන් වැටහෙන්නේ කොහොමද? ඉතින් මොහුට ශුන්්‍යතාව වශයෙන් වැටහෙද්ද ඉක්බිති කේසය කොටස් වලට බෙදා සලකා බැලීමෙන් ඕජස් 8 වෙනි කොට ඇති සමූහයක් වශයෙන් වැටේ. ශුන්්‍යතාවයක් විදියට වැටෙන්නේ මේවා රූප ගොඩක් විදියට වැටෙන්න ඕන. අපි ඒවා අර අභිධර්ම පාඩමේදී මේ රූප බලනවා. මේ කෙස් ගහක් ගත්තාම මෙතන තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ඒ වගේම වර්ණයක්, ගන්ධයක්, සංතානයක් ඔන්න ඔය විදියට වර්ණ, ගන්ධ, රස, ඕජාවක්, ජීවිතේන්ද්‍රයක් ඔන්න ඔය කියන රූප ටිකක් තියෙනවා මිස සත්පුජ්‍යලෙක් නෑ. නිකන් හිතන්න මේ ශුන්්‍යතාව වශයෙන් වැටෙනවා කියලා කියන්නේ රූප ගොඩක්. නැතුව සත්පුජ්‍යලෙක් නැහැ කියන එක වැටහෙන්න ඕන. නිකන් ලියාගන්න මේ ශුන්්‍යතාවයෙන් මෙනෙහි වෙනවා කියලා කියන්නේ මේක රූප ගොඩක් නැතුව සත්පුජ්‍යලෙක් නෙමෙයි කියලා වැටහෙන්න. ඊට පස්සේ මේ අනුපූර්ව මුංචන වශයෙන් සිහි කරනවා. තව පොඩ්ඩයි තියෙන අපි ඉවර කරමු. අනුපූර්ව මුංචන වශයෙන් කියලා කියන්නේ දැන් මේ කුණප කොටාස 32ම අරගෙන අපි ධානය වඩන්න යන්න බෑ. 32ම මෙනෙහි කළා එකපාර ධානය වඩන්න. මේකෙන් එකක් අරගෙන තමයි ඉස්සෙල්ලා වඩන්න ඕන. ඒක නිසා කාලයක් මේ කුණප කොටාස හොඳට වඩනවා. වඩනකොට අපිට තේරෙන්න ගන්නවා මේවල ප්‍රකට වැටහෙන ඒවාක් තියෙනවා, ප්‍රකට වැටහෙන්නේ නැති ඒවාක් තියෙනවා. එතකොට අපි කරන්නේ මේ ප්‍රකට වැටහෙන්නේ නැති ඒවා මෙනෙහි කරන්න යන්නේ පස්සේ. අර ප්‍රකටව හොඳට පිළිකුල් විදියට වැටෙන ටික විතරක් ගන්නවා. තේරෙනවද මං කියුව එක? අර ප්‍රකටව වැටහෙන්නේ නැති ඒවා අතහරින්න. ඒකයි අනුපූර්ව මුංචන කියලා කියන්නේ. ප්‍රකටව වැටහෙන්නේ නැති ඒවා අතහැරලා අර ප්‍රකටව වැටහෙන ඒවා ටිකක් ගන්නවා. ඒකත් මෙනෙහි කරනව නැවත නැවත. ඒකත් මෙනෙහි කරනකොට වඩාත් ප්‍රකට වෙන ටිකක් විතරක් ගන්නවා. ඒකත් මෙනෙහි කරනවා. ඔහොම පින්වතුනි එකක් විතරක් ඉතුරු වෙන්න ගන්න ඕන. වඩාත්ම පිළිකුල් විදියට Tamanට වැටහෙන්නේ මොකද්ද? ඒ කමටහන විතරක් ගන්න. ඒ කමටහන අරගෙන අපිට පුළුවන් අන්න සමාධි භාවනාව වඩ아가ගෙන යන්න. ඔන්න ඔහොමයි පිළිකුල් භාවනාව ගන්න. තේරුණාද? මෙන්න මේ විදියට පිළිකුල් භාවනා කරනකොට ඇත්තටම ප්‍රථම ධානය කියන එක අපිට උපදවා ගන්න
පුළුවන්. ඒ ප්‍රථම ධානය උපදවාගෙන අපි මොකද කරන්නේ? ඒවා මෙතන නිමිති වශයෙන්, අක්ෂණ වශයෙන්, ධාතු වශයෙන්, ශුන්‍යතා වශයෙන්, ස්කන්ධය වශයෙන් දවසින් කවරෙමෙද? ඒ කියන්නේ මේකේ දතුස් කොනප කොටාසින් අසුභ භාවනාව කියන සමාධිගත කරන්නේ වඩන්නේ. තේරුණාද? ඊට පස්සේ මේ කුණප කොටාසේ සමාධි භාවනා අපි මේක නැවත නැවත මේ කෙස් කියලා කියන්නකෝ හොඳට ප්‍රකටව ආශ්‍රී ස්ථානයේ පිළිකුල් කීකේ මේක මේ කෙස්ම වඩන්න ඕන. කේසා කියලා මේ භාවනාව අපි දිගටම වඩන්න ඕන. මේක දිගටම වඩන්න ඕන. ඒක දිගටම වඩනකොට අපේ හිත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානයටපත් වෙනවා. මේකෙම සිත එකඟ වෙනවා. අභිධර්මයේ ඉගෙන ගන්න කට්ටිය අපි ගිය සතියේ ඒව ගැන කියලා දීලා තියෙනවා. මේක තද ගතියක් තියෙනවා නම් පටිවි ධාතුව විදියට දකින්න. හරිද? ආපෝ ගතිය, වැగిරෙන ගතිය තියෙනවා නම් මේ මෙති ද්වත්තින් සාකාරයේ ලක්ෂණ වශයෙන් මෙනෙහි කරද්දී ඒ කෙසේ? අන්න මේක විදර්ශනා කොටස ගැනයි මේ කියන්නේ. දැන් අර විදියට හිත එකඟ වුණාට පස්සේ මේක තුල අපි දැන් විපස්සනා කරන්න ඕනේ. මේ විපස්සනා කරනකොට ඉස්සෙල්ලා මේකේ ලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ කොහොමද? තද්ද ලක්ෂණය. අපි බලනවා කෙස් ගහ කුඩු කරලා බැලුවහම මේක තද ගතියක් තියෙනවා. අන්න මේක තද දෙයක් කියලා මෙනෙහි කරනවා. ආබන්ධන ලක්ෂණය. මේ කුඩා කොටස් එකතු වෙලා තියෙන අන්න ආපෝ ගතිය. ඒ කියන්නේ බැඳෙන ගතියක් තියෙනවා. අන්න ඒකත් ලක්ෂණයක්. උෂ්ණ ගතියක් තියෙනවා. ඒ වගේම පිම්බිච්ච ගතියක් තියෙනවා. ඔන්න ඔය විදිහට මේ දැන් විපස්සනා භූමිය. දැන් අපි කෙස් ගහේ හොඳට සිත එකඟ කරගත්ත පස්සේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක ලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. මේකේ තද ගතියක් තියෙනවා. ඇලිලා තියෙන ගතියක් තියෙනවා. උෂ්ණ ගතියක් තියෙනවා. පිම්බිච්ච ගතියක් තියෙනවා කියලා මේකේ ලක්ෂණ හොඳට මෙනෙහි කරන්න ඕනේ පළවෙනි කාරණේ. ඊට පස්සේ මේ විපස්සනා කරන විදිය ඊට පස්සේ මෙනෙහි කරනවා මේ තද ගතියක් කියලා කියන්නේ පඨවි ධාතුව සත්පුජ්‍යලෙක් නෙමෙයි. බැඳිච්ච ගතිය ආපෝ ධාතුව. උෂ්ණ ගතිය තේජෝ ධාතුව. පිම්බිච්ච ගතිය වායු ධාතුව. ඔන්න ධාතුව වශයෙන් මෙනෙහි කිරීම ඊට පස්සේ කරනවා. ඊළඟ ශුන්‍යතාව වශයෙන් කියලා කියන්නේ යමුකුගේ වශයෙන් යෝගාවචර දෙන ද්වත්තින් සාකාරයේ ශුන්‍යතාව වශයෙන් දකින්න. ඒ කෙසේද? පළමු කොට කේසෙහි පඨවි ධාතු ආපෝ ධාතු වශයෙන් ශුන්‍ය. ඊට පස්සේ ශුන්‍යතාව වශයෙන් නඩනවා කියන්නේ කෙස් ගහේ වැඩිපුරම ප්‍රකටව තියෙන පඨවි ධාතුවනේ, තද ගතියනේ. එතකොට මෙයා හිතන මේ පඨවි ධාතුව කියලා කියන්නේ ආපෝ ධාතුව නෙමෙයි. ඒකෙන් ශුන්‍යයි. තේජෝ ධාතුවක් නෙමෙයි. වායෝ ධාතුවක් නෙමෙයි. ඒ කියන්නේ මේකේ තියෙන එකක් විතරයි. ඒ කියන්නේ පඨවි ධාතුව නම් පඨවි ධාතුව විතරයි. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා අනිත් තුන නැහැ. ඒකෙන් ශුන්‍යතයි. ඔන්න ඔය විදිහට භාවනාව වඩනවා. ඊළඟට ස්කන්ධ වශයෙන් වඩනවා කියලා කියන්නේ මේක රූප ගොඩක් කියලා වඩන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම වඩනකොට ලක්ෂණ වශයෙන්, ඒ වගේම ධාතු වශයෙන්, ඒ වගේම ශුන්‍යතාව වශයෙන්, ස්කන්ධ වශයෙන් කියන හතර ආකාරයට මේක විපස්සනා කරන්න ඕන. විපස්සනා කරනකොට මෙයාට තේරෙන්න ගන්නවා මේක හේතු ටිකක් නිසා ඇතිවෙච්ච දෙයක්. රූපය කියලා කියන්නේ පෙර ජීවිතේ කරපු කර්මයක් නිසා ඇතිවෙච්ච දෙයක්. ආහාර නිසා හටගන්න දෙයක්. කර්ම, චිත්ත, ඍතු, ආහාර. රූපයට හේතු හතරයි මොනවාද? කර්මය, ඒ කියන්නේ පෙර ජීවිතයේ හෝ මේ ජීවිතයේ කරන කර්මයේ විපාකයක් විදිහට මේ රූප හදන්න හේතු වුණා කෙස්සාදී. චිත්තේ සිතත් බලපානවා මේ කෙස් ඇති වෙන්න. ඍතුව මේ උෂ්ණය, සීතල මේවත් බලපානවා මේ රූප ඇති වෙන්න. ඍතුව කිව්වේ ඒකයි. ආහාර, අපි ගන්න ආහාරات මේ රූප ඇති වෙන්න හේතුවක් වෙනවා. ඔන්න එතකොට අපි තේරුම් ගන්නවා මේ එහෙනම් මේ කෙස් කියලා තියෙන්නේ මොනවාද? ලක්ෂණ ටිකක්, තද ගතියක්, වැగిරෙන ගතියක්, උෂ්ණ ගතියක්, වායු ගතියක්. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර ධාතු හතරක්. ඒක සත්පුජ්‍යලයක් නැති ශුන්්‍යත දෙයක්. ස්කන්ධ ගොඩක්, රූප ගොඩක්. ඒවට හේතුව මොකක්ද එහෙනම්? කර්මය, චිත්තය, ඍතු, ආහාර මිත සත්පුජ්‍යලයක් නෙමෙයි. ඒවා එනං හේතු නිසා හටගත්තා. අර කර්ම ආදී හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එහෙනම් හේතු නිසා හටගත්තා නම් හේතු නැති වෙනවා නම් මේක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි කියලා වැටහෙනවා. එහෙනම් මේක නැවත නැවත සකස් කරන්න ඕන දුකයි. කැමති විදියට පවත්වන්න බෑ, අනාත්මයි. ඔන්න ඔය විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ට
මෙනෙහි කිරීමක් කරන්න ඕන. ඔන්නෝම මෙනෙහි කරාම මෙන්න මෙතන තියෙනවා මෙසේ විදර්ශනාමය ප්‍රීති ප්‍රමෝදයේ අමෘතයක් දේශනා කරන ලද්දේද ඒ අනුභව කරන්නෝ නොබෝ කලකින්ම ආර්ය ජනයා විසින් සේවනය කරන ලද අජරාමර නිර්වාණ අමෘතයේ ප්‍රත්‍යක්ෂ කරන්නේය. ඔන්න බලන්න කායගත සතිය විපස්සනාවක් ඉවරනකම් වඩන ආකාරය තමයි මම ඔය කියලා දුන්නේ කෙටියෙන්. නමුත් ඉතින් ටිකක් වෙලා ගියා. වෙලා කියලා කියන්නේ 9:38. එකමාරක් කරන් තියෙනවා. ඉතින් ජීවිත කාලයේම අපි එක එක බණ අහනවට වඩා හරි දෙයක් වෙනුවෙන් මේ කාලය වැය කිරීම ඉතාම වැදගත් නිසායි අපි ওই ටික කියලා දුන්නේ. ඉතින් කාට හරි වැටහුන්නේ නැති දෙයක් තියෙනවා නම් ඕන තරම් වෙලා තියෙනවා එළි වෙනකන් හරි කමන්නේ. ඕන ප්‍රශ්නයක් මේ පිළිබඳ මේ අපි උගන්වපු දේ පිළිබඳ ඕ කට්ටියට අහන්න පුළුවන්. මම මයික් කරින්නම්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න මාල්මාන්. දැන් ස්වාමීන් වහන්සේ මුලින් කිව්වනේ අර මේ වචනයෙන් වඩන්න කියලා ඒ කේශාලෝමා කියලා තචෝ වෙනකන් ඊට පස්සේ අනිත් පැත්තට පරිලෝම වශයෙන් වඩන්න කියලා දින 15 ගානේ. එතකොට ඊට පස්සේ අර වර්ණ වශයෙන් සටහන් වශයෙන් ඒවා මේ මෙනෙහි කරනකොට දින කීයක් දවස් 15 දෙන්න. නෑ ඉස්සෙල්ලාම අර වචනෙන් මෙනෙහි කිරීම කියන එකටයි ඔය දවස් ගාණක් කිව්වේ. ඒකෙත් මහත්මිය ඕකේ පුස්තකාරය දැන් ඔය වචනෙන් ඔය දවස් ගණන් මෙනෙහි කරන්න කිව්වේ මහත්මිය මද්ද පඤ්ඤාන්තයට. ඔන්න එක මට කියන්න බැරි වුණ එක අහුවෙක හොඳයි. ඔක්කොම කියන්න වෙලාවක් නැහැ නේ අත්‍තරම. මේක ගැන කිසිම වැටහීමක් එන්නේ නැති කෙනාට තමයි ওই විදිහට මෙනෙහි කරන්න ඕන. ඒ කියන්නේ මධ්‍යම වශයෙන් ඕන අඩු කට්ටිය. තේරුණාද? එහෙමයි. කොට්ටාසේ ආදී දැන් නුවණ ගොඩක් අඩු කට්ටිය ඉන්නනේ භාවනා කරන්නේ. ඒ කට්ටියට තමයි මේ කාලයක් මේක ඉස්සෙල්ලා වචනෙන් මෙනෙහි කරන්න දෙනවා. මධ්‍ය වශයෙන්. දැන් නුවණ නැති අඩුම කට්ටියට කියනවා ජීවිත කාලෙම වඩන්න කියලා. එහෙමයි. නුවණ තියෙන කෙනෙක්ට ටික කාලයක් වඩනකොට මේ කෙස් කියන එක කියනකොට මේක මොකක්ද කියලා තේරෙනවා නම් මේ එක දවසක් වැඩුවත් ඇති. ඊට පස්සේ අර සන්තහන වශයෙන් මෙනෙහි කරන ඒවා ඉතින් ඒක Tamanට වැටහෙනකම්ම කරන්න ඕන. එහෙමයි. එන්න අර සතහන් වශයෙන් වැටහෙන එකට ওই දවස් ගණන් මේක නෙමෙයි දැන් ඒ වඩන කෙනාගේ නුවණ ගොඩක් වැඩි නම් හිතේ සමාධිය වැඩි නම් ඒ සතහන මේ දැන් මොහොතකින් තේරෙනවා නම් ඒ ප්‍රමාණයක් වැඩුවම ඇති. එහෙමයි. තේරුණා? අර උතනදී වස්තනන් කිව්වේ අර වචනෙන් මෙනෙහි කරන එකයි හිතෙන් මෙනෙහි කරන එකයිටයි අර ඒකත් ඒ කිව්වේ නුවණ අඩු කට්ටිය තමයි. මොකද මේ ශාසනයේ විවිධ පුරුෂයන් ඉන්නේ. එහෙමයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ හැමෝම ගැන මෛත්‍රියෙන් කරුණාවෙන්. ඒතකොට අර ප්‍රඥාව නුවණ අඩුම කට්ටියට අර මෝහ චරිත තියෙන්නේ. ඒ කට්ටියට තමයි ඔහොම කරන්න කියලා කියන්නේ. ඉතින් අර මේ දැන් අපි වුණත් එහෙම කරාට කමන්නේ. ටික දවසක් හරි මේකේ සාලෝමා නකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කියලා ටික කාලයක් වඩනවනම් අර දැන් අපි වුණත් එහෙම තමයි අපට ඔය මේ භාවනා කරන්න ගියාම කමටහන් දෙනකොට ගුරුවරු ඉස්සල්ලාම කියන්නේ මේ හිත විසිරෙන එක අඩු කරගන්න හොඳම ක්‍රමයක් තමයි ඔය කුණුප කොටාස පහ වචනින් නිකන් කියන්නේ. දැන් අපි අර එකපාරම හිතෙන් කියනකට වඩා විසිරෙන ගතිය අඩු කරගන්න පුළුවන්. කේසා ලෝමා නකා දන්තා චසෝ කියලා කියනවා. එතකොට මෛත්‍රී භාවනාවෙත් කියනවා. වෛර නොවිත්වා තරහ නොවිත්වා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා. එහෙම වචනින් කියන්නේ ටිකක් શબ્දෙට. ඊට පස්සේ බුදුගුණ කියනවා. මට හොඳට මතකයි අපි කමටහන් වඩන්න ගියාම ඉස්සෙල්ලාම අපට දුන්නේ එක තමයි මේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්නෝ සුගතෝ ඕක කියන්න කිව්වා දවස් ගාන. ඒ මුලින් නම් අකට කියනවා අගේ නම් මුලට. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචන්න සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. ඔහොම කියන්න කියලා ඊට පස්සේ කියනවා අරහං භගවා. භගවා සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධෝ බුද්ධ. තේරුණාද? අර විසිරෙන එක නතර කරන්න ඔන්න ඔය විදිහේ ක්‍රමයක් කරන්න පුළුවන්. ඉතින් ඒකේ ගුරුවරු දන්නවා. එහෙමයි. තේරුණාද? ඉතින් ඒ වගේ ඔය කොටාසේ අර හිත විසිරෙනවා වැඩි නම් අපි ওই වචනයෙන් කරන එක ටික කාලයක් කරන එක හොඳයි මහත්තයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. නීල මහත්මිය ඉස්සෙල්ලා කතා කරලා අපි අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි. දැන් එය මේ මුල් වචන පහ කියන මන භාවනාවටම නේද තච පංචකය සිහිපත් කරනවා කියලා කියන්නේ ඒකන්ම නේද? ඔව් තච පංචකය. තච කියලා කියන්නේ මේ අන්තිමට කෙලවර වෙනවනේ. කේසා, ලෝමා, නකා, දන්තා, තච. අන්න එතනින් කෙලවර නිසා ඉස්සෙල්ලා එකට තචෝ. තච පංචකය. ඊළඟට මන්සං, නහාරු, අට්ටි, අට්ටිමිජ්ජා, වක්කා. මේ වක්කං කියනකොට ඒක වක්ක පංචකය. හදයන්, යකනං, කිඩෝමකම්, පියකම්, පප්පාසං. පප්පාස පංචකය. පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්තලුංගං කියනකොට මත්තලුංග පංචකය. ඊට පස්සේ එනවා පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ. එතකොට කියනවා මේද චට්ටකේ. චට්ටකේ කියන්නේ හයක් තියෙනවනේ එතන. මේද චට්ටකේ. චට්ටකේ. මේදෝ. ඊට පස්සේ අස්සු, වසා, කේලෝ, සිංහානිකා, ලසිකා, මුත්තං. ඒකට කියනවා මුත්ත චට්ටිකේ. ඔන්න ඔය විදිහට කොටස් වලට බෙදෙනවා. ඒක මතක් කරගෙන ඉන්න හොඳයි. ඔන්න ඔය විදිහට අපි ඒක පාඩම් කරගෙන අවසරයි. එහෙනම් දැන් අර ඉස්සෙල්ලා කතා කරමු. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අර සුස්ක විපස්සනා භාවනාවේදී සතර මහා ධාතු පිළිබඳව ඒ භාවනා කරනවනේ. එතකොට දැන් මෙතනදී කුණප කොටස් 32ත් එතනදී අර පඨවි ධාතුවටයි ආපෝ ධාතුවටයි එතන අර 20 පඨවි 20කුත් ආපෝ 12කුත් අයිති වෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර පඨවි කොටස් ඒ සම්බන්ධව අපි මෙනෙහි කරනකොට දැන් සත්පුජ්‍යල භාවයත් සත්පුජ්‍යල ශුන්‍ය භාවයේත් මෙනෙහි කරන එකයි මේකේ අතර වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙමනේ දැන් ඒකේ දැන් ඕකේ දැන් ඔය ප්‍රකටම වෙන ටිකනේ අපි ගත්තේ ඒක මතක් කරපු එක හොඳයි. දැන් ඔය දෙවිස් කුණාසේ පඨවි ධාතුව. ඒ කියන්නේ තද ගතිය වැඩිපුරම තියෙනවා 20ක්. ආපෝ කිරින ධාතුව වැඩිපුරම තියෙනවා ඔය පිත්ත සෙම්ම කියන එකේ 12ක්. 12ක්. එතකොට දැන් අතනදී කරන්නේ අපි විපස්සනානේ තනි කරම. එතන විපස්සනා. එතකොට මේ කෙලින්ම විපස්සනා කරන්න යෑමක් නේ. දැන් මෙතනදී කරන්නේ දැන් මේ කුණප කොටාසයක් අරන් ඉස්සෙල්ලාම කරන්නේ මේ පඨවි ධාතු මෙනෙහි කරන්න යන්නේ ඒක නෙමෙයි. ඉස්සෙල්ලා කුණප කොටාසය පිළිබඳ හිත සමාධිගත කරන්න ඕන. ඒ සමාධිගත කළා තමයි අර ශුන්්‍යත භාවනාවට යන්නේ විපස්සනාවට යන්නේ. ඒක පටලවා ගන්න එපා. ඒතර ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මේ විදිහට මේ කුණප කොටස් 32 මෙනෙහි කරලා ඊට පස්සේ පඨවි ධාතු විදිහට කේසා වගේ දැන් මට ප්‍රකට වෙනවා නම් මම එහෙම කරගෙන ගිහින් ධාතු මනසකාරය දැන් සත්පුජ්‍ය භාවයක් ශුන්‍යයි කියන වගේ විදිහට මම මෙනෙහි කරනවා. ඒතකොට අර මුල ටික ආපහු මම ඇදලා ගන්න ඕනේ කියලා ඔබ වහන්සේ කියන්නේ. ඔබ මේක ගන්නකොට මේක ඉතින් මෙහෙම කියන්න බෑ දැන් මේක කමඨහන් ගුරුවරු තමයි දන්නේ දැන් මහත්මියගේ ක්‍රමවේදය අනුව. දැන්ට මේ කියලා දෙන පිළිවෙලට දන්න දැන් අපි කතා කරේ කුණප කොටාසයක් දැන් අර ශුන්්‍යත භාවනාවක් ගැන මෙතන අහන්න එපා. මොකද එහෙම වුණොත් ඒක ගැන මෙතන කවලම් වුණොත් බෑ. මෙතන මේ ශුන්්‍යත භාවනාවක් අපි කරන්න කිව්වේ විපස්සනා කොටසෙදී. ඉස්සෙල්ලාම කරන්න ඕන කුණප කොටාස භාවනා කරලා මේ එකින් එකට අරගෙන දැන් අපි අර පිළිවෙලට අර පඨවි ධාතු යාපෝ ධාතු කියන කොටස් ටික අරගෙන ඔක්කොම ගත්තේ නැහැ. මේ එකම කෙස් ගහෙත් තියෙනවා පඨවි යාපෝ තේජෝ වායු කියන හතරම. හැබැයි මේක ප්‍රකටව තියෙන පඨවි ධාතුව නිසා තමයි අරම ගත්තේ. දැන් අපි එකපාරම විපස්සනා කරන්න යන කෙනෙක්ට මේ කෙස් ගහේ විතරක් ධාතු හතර බලන්න කියන්නේ. බලන්න කියන්නේ මේ ධාතු 32ම අර ප්‍රකටව ගන්න අරගෙන තමයි බලන්නේ. එතනදී කියන ශුන්්‍යත භාවනාව වෙනම දෙයක්. ඒ කියන්නේ තනිකරම විපස්සනා කරනකොට. දැන් මේක සම්මතය කළ විපස්සනා කරන්න යනකොට මෙතනදී මෙනෙහි කරනකොට අපි ගන්නේ කුණප කොටස් 32ම ගත්තේ නෑනේ. අර අපි කියලා දුන්නානේ අනුපූර්ව මුංචන කියලා මේ 32කින් එකයි ගන්න කියලා. ඒ සාමනාස. එතකොට ඒකේම අපි ධාතු හතර. ඒකේම බලලා අපි අර විදිහට ශුන්්‍යත විදිහට ඔන්න ඔහමයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේව පටල ගන්න එපා. ඒ නිසා මේවා අහන්නේ කොහොඳයි. ඒ පටල මේ වැඩ වර්ධිනවා. සාමාන්‍යයෙන් මොනිටර් පරම සම්මතයෙන් බලන්නේ නැතුව පරමාර්ථ වශයෙන් බලන්නේ කියලා ඒක මට පොඩ්ඩක් තේරුණා මදි. ඉතින් හරි පරමාර්ථයෙන් බලනවා කියන්නේ මේ ධාතු විශේෂ බලන එක තමයි. ස්කන්ධ විදිහට බලන එකම තමයි.
කියලා කිව්වේ සම්මුතිය ඉක්මන විදිහට. තේරුණාද? පඤ්ඤප්ති ඉක්මන විදිහට බලන්න කිව්වේ අර කෙස් විදිහට දකින්න. දැන් ඉස්සර අපි දැක්කේ කෙස් ගහක් ලස්සනයි හොඳයි කියලා එනවනේ. පඤ්ඤප්ති විදිහට සම්මුති විදිහට. දැන් බලන්න ඕන තද ගතිය දෙයක් විදිහට. වැగిරෙන මේ රූප කොට ගන්න එක තමයි පරමාර්ථ විදිහට. මම දකින්න කිව්වේ ඒකයි මාර්ථය. පරමාර්ථ විදිහට දකින්නකොට ඇලීම් ගැටීම් වෙන්නේ නැහැ. මට්ටමට අපේ විපස්සනා දියුණු වෙන්න ඕන. ඒකට අපිට අර තව පුජ්‍යලේ පේන කොටත් දකින්න කොටත් අපිට එහෙම සිතුවිලි එනවා වගේ නේද ස්වාමීන් වහන්සේ? ඒ එන්න අර දැන් ඉතින් මෙහෙමයි යෝක පොඩ වචනෙන් දැනගෙන දැනුම අරගෙන බලන්න යන්න එපා. එහෙමයි. මේක වැඩෙන මට්ටමේදී දැන් අර අපේ හිත විසින්ම මේක දැනගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට අපි අර පිළිවෙලට වඩන්න ඕන. දැන් ඔය එකපාර පයින්න ගියොත් බෑ. දැන් ගොඩක් කට්ටිය එකපාරම විපස්සනා කරන්න යනවා. එහෙම බෑ. දැන් සමතේ කළ විපස්සනා කරන්න නම් ඔයා තෝරගත්තේ ඉස්සෙල්ලාම අර කමටහන හරියට පිළිවෙලට කරන්න ඕන. ඊට පස්සේ තමයි අනිත් ටික වැඩෙන්න ඕනේ. ඒකත් ඉස්සෙල්ලාම ලක්ෂණ වශයෙන් ඊළඟට අපි කියවනේ ශුන්්‍යත විදියට ඔන්නෝම පිළිවෙලක් එන්න ඕන කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. මේ පිළිවෙලට අන්න ඒකයි අර ගුරුවරයෙක් යටතේ කමටහන් වඩපු ගුරුවරයෙක් යටතේ හරියට කරොත් තමයි නැත්තම් අපි අර පොඩ කරලා අන්තිමට හරියට මාර්ගයට යන්න එනවා. එක තැනක් පටන් ගන්න විශ්වාසයෙන් ඒක හරියටම කරලා ඊළඟ තැනට කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි තව කාටද මහන්න තියෙන්නේ? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අර ඔබ වහන්සේගේ දේශනාවේ අර මුලම කොටසේදී අර බුදුරජාණන් වහන්සේගෙන් කායගත සති කමටහන් අරගෙන අර වික්ෂුන් වහන්සේලාට වැරදුනා කියලා අර කිව්වේ අර ඒ වෙලාවේ වහන්සේ දේශනා කළ අර මෛත්‍රී විහරණයෙන් හරි අර ඒක වැරදෙන්න හේතු දෙකක් කිව්වා. මට අනිත් එක නම් මතක නැහැ. ඒක පොඩ්ඩක් විස්තර කරනවා ස්වාමීන් වහන්සේ කොහොමද කියන්නේ? මෛත්‍රී කමටහන තියෙන්න ඕනේ එකක් තමයි. දැන් අසුබේ කියනකොට දැන් අර නිකන් පිළිකුල් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ද්වේෂයේ පැත්තට යනවා. ඒක වළක්වන්න අපි අසුබ භාවනාව වඩන්න කලින් හැමෝම කරි මෛත්‍රී වඩලා අර ද්වේෂයේ පැත්තට යන ගතිය වළක්ව ගන්න ඕනේ. දැන් අසුබ භාවනාව වඩන්න කලින් මෛත්‍රී කමඨාන හොඳට වඩන්න. නැත්නම් අර පිළිකුල් කියන සංඥාව වැටෙනම කවුරු හරි ගැන පිළිකුල් පේනකොට එයා කෙරෙහි මෛත්‍රී නැති නිසා ද්වේෂයක් එනවා නේ ළඟට එන්න පාරම මේවා කියලා. තේරුණාද? එතකොට ද්වේෂයේ පැත්තට යනවා. එතකොට මාර්ගය නෙමෙයිනේ මං කියවනේ ඉස්සෙල්ලාම මේ බුද්ධ ශාසනයේ වෙන්න ඕන රාග ද්වේෂ මෝහ නැති කිරීම කියලා. ඉතින් මේ කමටහන් ද්වේෂය වැඩෙනවා නම් ඒක බුද්ධ දේශනාවක් නෙමෙයිනේ. ඒකයි මං කිව්වේ මේක වඩන්න කලින් මෛත්‍රී කමටහන් වඩන්න ඕන. ඒ වගේම ශුන්්‍යත දෙවෙනි එක ශුන්්‍යත. ඒ කියන්නේ අනාත්මය. ඒ කියන්නේ සත්වයේ පුජ්‍යලයක් නෙමෙයි මේක පිළිකුල් දෙයක් තමයි. හැබැයි සත්ත්ව පුජ්‍යලයක් නෙමෙයි. අන්නේ අනාත්ම ස්වභාවයත් අපි වඩන්න ඕනේ ඉස්සලා. පොඩ හරි. ඒ කමටහන් දෙක අපි ළඟ තියාගෙන තමයි මේක වඩන්න ඕනේ. දැන් බලන්න ගොඩක් කට්ටිය මේ හොඳට තේරුම් ගන්න පුළුවන් ඔය මේ ගිරිමානන්ද සූත්‍රය බලන්නකෝ කට්ටිය අරගෙන පිට පොතේ. ඒකේ අන්තිමට තියෙන්නේ ආනාපාන සතිය වඩන්න. ඒ ආනාපාන සතිය වඩන්න කලින් කියනවා අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිවිතර සංඥා, ආනාපාන සතිය. එතකොට මේ ආනාපාන සතිය වඩන්න කලින් අර අනිත්‍ය සංඥා පොඩ්ඩක් වඩන්න ඕනේ. අනාත්ම සංඥාව වඩන්න ඕනේ. තේරුණාද? ඉතින් අන්න ඒකයි අර ඒකෙන් ඒ වඩන ප්‍රධාන කමඨහන තමයි ආනාපාන සතිය. එතකොට ඒක වඩන්න කලින් අපි මේ සබ්බත් කමඨහන් කියන ඒවා ටිකක් වඩලා තියෙන්න ඕනේ. එතකොට තමයි අර තමන් වඩන කමඨහන සමබර වෙලා කරන්න පුළුවන්. තේරුණාද මහත්මිය? එතකොට අර මහත්මිය අවුවේකේ තමයි මෛත්‍රී භාවනාවත් වඩන්න ඕන අසුභය වඩන්න කලින් ඒ වගේම අනාත්මය සත්ත්ව පුජ්‍යලෙන් නැහැ කියන සංඥාවත් හදාගෙන තමයි අසුභ භාවනාව අපි කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඒක සම්බර වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් අදහස් කරේ මේ දෙක ඊට කලින් පොඩ හරි කරලා අසුභ භාවනාව කරන්න කියන එක නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි අර මම කිව්වේ අපි කමඨහන් වඩනකොට සබ්බත්තක කමඨහන් කියලා තියෙනවා මූලික කමඨහන් කියලා දෙකක් වඩන්න ඕනේ. සබ්බත්තක කමඨහන් කියලා කියන්නේ ওই බුදු ගුණ ටිකක්. මෛත්‍රියක් ওই වගේ නිකන් ආරක්ෂාවට
දැන් මම කිව්වනේ අසුභය වඩන්න කලින් මෛත්‍රියයි අනාත්මයයි වඩන්න. ඒක සබ්බත්තක කමටහන්. සාමාන්‍යයෙන් වඩන එකක්. ඒක දිගටම කරන්නේ. පොඩ්ඩක් කරනවා. මූලික කමටහන තමයි අසුභය. ඒක දිගටම ධානයක් වෙනකන් වඩන්න ඕන. එහෙමයි. කොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද පරිච්ඡින්න සහ සභාග පරිච්ඡේද කියන ප්‍රශ්න දෙක පොඩ්ඩක්. සභාග පරිච්ඡේදයේ විසභාග පරිච්ඡේදය. එහෙමයි. ඔව් දැන් ඒකේ අර පරිච්ඡේද කියන එක කොටස් දෙකක් කිව්වනේ. සභාග පරිච්ඡේදයයි විසභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය. ඒකෙදි කොහොමද කිව්වේ සභාග පරිච්ඡේදය කියලා කිව්වේ මේක පිළිසිදාරන් තියෙන්නේ කොහොමද? ඒ තමයි උඩින් අවකාශය. ඒ කියන්නේ ඒකේ තියෙන පරිච්ඡේදය කියන්නේ අවකාශය පිළිසිදලා තියෙන්නේ වෙන් වෙලා තියෙන්නේ මොන වලින්ද? උඩින් තියෙන්නේ අවකාශය. උඩින් අහසින්. ඔව්. යටින් තියෙන්නේ මේ සමෙන්. වටින් තියෙන්නේ අනිත් කෙස් වලින්. තේරුණාද? එහේ. අනිත් කෙස් වලින් තියෙන. ඊට පස්සේ මේ විසභාග පරිච්ඡේදය කියලා කියන්නේ දැන් මෙතන කුණප කොටස් 32ක් තියෙනවනේ. එහේ. ඒ 32කින් අපි හිතනවා මේ විසභාග කියන එක මේ කියන්නේ අර සභාග කියන එක අර සාමාන්‍ය විදිහට ඒක තේරෙනවනේ. විසභාග කියන්නේ දැන් මේ කෙස් කියලා කියන්නේ එක කුණප කොටාසයක් අනිත් 32 දැන් කුණප කොටාස 32කින් කෙස් එකක් අනිත් 31 කියන්නේ තවත් එකක් කියලා ඒක විසභාග වශයෙන් පරිච්ඡේද කරනවා වෙන් වෙලා තියෙනවා. නැත්නම් අපි හිතනවානේ කෙස් කියන්නේත් එකක් ලොම් කියන්නේත් එකක් කියලානේ අපිට වැටහෙන්නේ ආත්ම සංඥා. ඒ සංඥාව නැති කරන්න මොකද හිතනවා කෙස් කියන්නේ එකක් අනිත් කුණප කොටාස කියන්නේ තවත් එකක්. මේක එකක්. දැන් තේරෙනවද සභාග විසභාග? එහෙමයි ස්වාමීන් වහන්සේ අර පරිච්ඡින්න කියන එකත් පොඩ්ඩක් කියලා දෙන්න. පරිච්ඡින්න කියන එක තමයි එතනදී අර මේ වෙන්වීම. වෙන්වීම. right. ඔව්. ඒ කියන්නේ එක එක දේවල් වලින් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් අවකාශයෙන් වෙන් වෙලා. එතකොට අර පරිච්ඡින්න කියලා කිව්වේ හරි. එතන මේ පරිච්ඡින්න කියලා කිව්වේ නළල. දැන් කෙස් විතරක් ගන්නවා නම් ඒක මේක පිහිටලා තියෙන ප්‍රදේශය ගැන සීමාවක් හදාගන්නවා. දැන් සීමාව. නළල ඉස්සරහින් පිළිසිදලානේ. දැන් අපි වැඩක් ගත්තාම අපි කියනවනේ මේක අඹ ගහෙන් කෙලවර වෙලා. මේක ජම්බු ගහෙන් කෙලවර වෙලා. මේක පර්වතයෙන් කෙලවර වෙලා කියලා. ඒ වගේ මේ පරිච්ඡින්න කියලා කියන්නේ මේ කෙස් ටික සීමා වෙලා තියෙන්නේ කොතනින්ද? ඉස්සරහින් සීමා වෙලා තියෙනවා නළලින්. දෙපැත්තෙන් සීමා වෙලා තියෙනවා කන් පෙති ළඟින්. පිටිපස්සෙන් සීමා වෙලා තියෙනවා බෙල්ලෙන්. අන්න ඒ විදිහක් තමයි එතන කියන්නේ. ඒ වගේ මේ ලොම් වලත් අපි බලන්න පුළුවන්. ඔය කට්ටියට තේරෙන විදිහට ගන්න නැත්නම් ඔය කට්ටියට ඒක තේරුම් ගන්න බැරි නම් ඔය අටුවා පොත කියවන්න. ඒකේ සම්පූර්ණ විස්තරයකින් එකට තියෙන ඔය කුණප කොටාස 32ට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම අර මීට කලින් ප්‍රශ්නයක් ඇහුවා අර බුද්ධ පූජාව මේ අනුභව කිරීම සුදුසුද කියලා වෙනක ගිහියෙකුට. ඒකෙදි මෙහෙමයි ඉතින් අර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට දැන් අපි දානයක් කියන්නේ මොකද්ද? අතහැරියනේ. අතහැරියා. දැන් මේක කවුරුත් කෑවා කියලා ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක තේරුම් ගන්න ඕන මේක අපි බුදුන් වහන්සේට පූජා කරලානේ. තේරුණාද? එතකොට දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ බුද්ධ පූජාවේ ටික බල්ලටම තමයි. නැත්නම් අර ගන්නට තමයි වෙන් කරන විගහට. පූජාව තියෙනවනේ. එහෙනම් අර කරලා නැහැ බුද්ධ පූජාව. තේරුණාද? ඒ අතහැරීම කළා නැහැ. බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නම් හරියට කරන්න ඕනේ. ඒක පූජා කළා ඉවරයි. ඒකෙන් ලබන්න ඕන ප්‍රයෝජනේ අරගෙන ඉවරයි. එතනම හොඳ දේ තමයි ඒක මොකක් හරි වලක් හරි හරලා වලන්නේ. දැන් එතකොට හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා මම හොඳ කතාවක් කියන්නම්කෝ. ඔන්න අපේ නාවෙනේ දැන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා 100ක් විතර. දැන් නම් 200ක් ඉතින් අපේ කාලේ එතකොට ස්වාමීන් වහන්සේලා උදේ පින්නපාත ශාලාවේ ඔහොම පින්නපාතේ වඩිනවා. ගිහිල්ලා පාත්‍රයට තමයි දාන ටික ගෙනල්ලා දැන් අපේ ලොකු මහාමුදුරුවෝ ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. එතකොට අපේ තියෙනවා ශාසනීය සාරාණීය වත කියලා.
ඕක ගැන අපි ඉස්සරහට කතා කරමු. සාරාණී වත කියන්නේ බොහොම වටින එකක්. ඒකෙදි දැන් අපි අරන් ආපු පින්ඩපාතේ දැන් අර ලොකු හාමුදුරුවෝ දැන් පිළිවෙලට ඇවිල්ලා බුද්ධ පූජාවට බෙදලා උන්වහන්සේ ඒ බුද්ධ පූජාවට අපි හැමෝම එක හැන්දක් හරි බෙදන්න ඕන. ව්‍යංජන වෙනම ඔහොම බෙදන්න ඕන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා පේලියට ඉන්නවා අපි අපේ හැන්දෙන් පාත්‍රයෙන් ටිකක් ස්වාමීන් වහන්සේට බෙදනවා ස්වාමීන් වහන්සේගේ තියෙන ටිකක් අපට දෙනවා. ඔක තමයි සාරාංශය. එතකොට ඔන්න එක දවසක් කොහොම හරි අර බුද්ධ පූජාවට හැන්දෙන් අරගෙන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් බුද්ධ පූජාවට දාපු එක අර හැන්දේ ඇලිලා ඒක ලොකු ස්වාමීන් වහන්සේට දාන්න නැති ලොකු ස්වාමීන් වහන්සේ කර කරා. බුදුරජාණන් වහන්සේට දෙන්න ගත්ත ටික මට දෙන්නේ මොකටද කියලා හොම් කිව්වා. තේරුණාද? ඉතින් ඒ වෙලේදී මේ දැන් මම ඒ දවස්වල මේ අපේ ලොකුම ඒ හිටපු ලොකුම හාමුදුරුවෝ වයසක විනේද ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේට දැන් ওই බුද්ධ පූජා ඒ දානි වළඳන මේ පාත්‍රයේ එතනින් තිබ්බට පස්සේ උන්වහන්සේ යනවා නාන්නේ. නාන්නේ යනකොට ඒ ටැංකියක් තියෙනවා ඒකට මම තමයි වතුර පුරවන්නේ. හැමදාම ওই පින්නපාතේ යන්න කලින් වතුර පුරවලා හොඳට ඒක වහලා අර දැන් උන්වහන්සේ යනකොට මම පස්සේ යන්නේ. ගිහිල්ලා අර අරලා ටික තියලා දෙන්න ඕන. ඉතින් දැන් ওই යන ගමන් දැන් අර හාමුදුරන් සැර කරා. බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ මොකටද මට දාන්නේ කියලා අවදාවත් කැමති නෑ. ඊට පස්සේ මම හිතුවා ටිකක් සැරයි ස්වාමීන් වහන්සේ. සැරයි කියලා කියන්නේ අර කට්ටිය පාලනය කරන්න ටිකක් අමාරුයි. හැබැයි මාත් එක්ක හොඳයි. ඒ ඉතින් මම පස්තාන කරනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් මම හිමීට ඇහුවා ස්වාමීන් වහන්සේ මොකද මේ අර ස්වාමීන් වහන්සේට ඔකට බැන්නේ උච්චර. ඒතකොට කිව්වා මේ බුද්ධ පූජාවේ අපි කරන්න හොඳ නෑ. ඊට පස්සේ ඇහුවා මොකද කියලා. ඊට පස්සේ කිව්වා බුද්ධ පූජාව කන කට්ටියගේ තේජස් නැති වෙනවා. ආයුෂ නැති වෙනවා. කියලා කිව්වා. ඉතින් එතකොට ඉතින් අර කතාවකුත් කිව්වා. මේක රජ කෙනෙක් හිටියා ඒ රජතුමාව වෙන රජ කෙනෙක් අල්ලගත්තා. ඒ අල්ලගෙන මෙයාට හිරියට දැම්මා. හිරියට දැම්මට පස්සේ දැන් මේ අර අල්ලගත්ත රජතුමාව අර දැන් රාජ්‍යයේ ඉන්න දැන් සතුරු රජතුමා දැන් රාජ්‍යේනේ. අර රජතුමාට නියම කරනවා අල්ලගත්ත රජතුමාට හැමදාම උදේට ඇවිල්ලා මේ දැන් සතුරු රජතුමාට වඳින්න ඕන කියලා. හැබැයි දැන් මේ සතුරු රජතුමා ආසනේ ඉඳන් ඉන්නවා. අර රජතුමා එනකොට මෙයාට කෙලින්ම නැගිටිනවා. අරයාගේ තේජාංශ භාවය නිසා. මේ රජතුමාට හරි ප්‍රශ්නේ. කවදාවත් ඉඳගෙන ඉන්න බෑ අර රජතුමා. ඊට පස්සේ අමිතුවරයෙක්ගෙන් උපදෙස් ගත්තා දැන් මේ මොකද මෙයාගේ තියෙන තේජාංශ භාව නිසා තමයි මේ නැගිටින්නේ. දැනුම් ගන්න බෑ. එහෙනම් මොකද කරන්න කියලා. එහෙනම් කරන්න ඕන එකම දේ තමයි යාගේ කැම ටිකකට බුද්ධ පූජා ටිකක් දාන්න. කිව්වා. මම දන්නේ මේක ස්වාමීන් වහන්සේ බොරු කියන්නේ තියෙන කතාව. උතන තියෙනවද කියන්නේ මම දන්නේ. මම කිව්ව කතාව මේ දැනගන්න කියන්නේ. ඊට පස්සේ ඉතින් අර රජතුමාගේ කෑමයකට අර බුද්ධ පූජාවේ දිම්මේවා දාලා යාට කෑවට පස්සේ කිව්වා. ඊට පස්සේ මොකද උනේ? අනේ රජතුමා ඉඳගෙන ඉන්නවා රජතුමා. අර ඇවිල්ලා වඳිනවා. එදායින් පස්සේ පුළුවන්. ඉතින් ඒකයි ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්නේ. උන්වහන්සේගේ දේවල් වලින් අල්ප මාත්‍ර දෙයක්වත් ගන්න අපි සුදුසුද? උන්වහන්සේට පූජා කරපු එක. ඉතින් ඒක නිසා ඒක දුන්නා නම් දුන්නා ඉවරයි. පරිත්‍යාග කරා. ඒකෙන් ලැබෙන්න ඕන දේ ලැබුණා. එතකොට දැන් අපි ඒක හිතන් ඉන්නවා නම් බල්ලට දෙන්න පුළුවන්, අරයට දෙන්න පුළුවන් කියලා වෙන් කරනවා නම් එතකොට අපි පරිත්‍යාගයක් කළා නෑ. හැබැයි අපි මානසික වශයෙන් හිතුවොත් දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී අර කතාවක් තියෙනවා භාරද්වාජ සූත්‍රයේදී භාරද්වාජ බමුණු පිළිපතක් ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවානේ ගාථාම්බි ගීතෝන් ගාථා කියලා මම බාර ගන්නෑ කියලා. ආයාසෙ ඉස්සලා දුන්නේ නැහැ. ඊට පස්සේ ගෙනල්ලා දුන්නානේ පැහැදිලා. එතකොට කිව්වා දැන් මේක මොකද කරන්නේ? බුද්ධ පූජාවට හදපු එක. එතකොට කිව්වා එක්කෝ සද්දු නැති ගඟකට දාන්න නැත්තම් තනකොළ නැති තැනකට දාන්න. එහෙම නැත්තම් කිව්වා මගේ ශ්‍රාවකේ මේ මට පූජා කරපු එක එක්කෝ මම බලඳන්න ඕන නැත්තම් මගේ ශ්‍රාවකෙක් බලඳන්න ඕන. එහෙම කතාවකුත් එතන කියනවා. හැබැයි එතනදී කියනවා ඒකට අර දිව්‍ය ඕජස් දාලා තියෙනවා. ඒක නිසා කට්ටියට දිරවන්න බැරි හින්දා ඒ බුදුන් වහන්සේම අයින් කරන්න කිව්වේ කියලා. ඉතින් ඒක නිසා අපි මේක මානසික වශයෙන් ගත්තොත්
දැන් අරක කිව්වනේ අර ලෝභ වශයෙන් ගන්නවා නම් ඕක වල දාන එක තමයි හොඳ. ලෝභ සිතක් ඇති වෙනවා නම් කාටවත් දෙන්න මේක වෙන් කරන්නේ මේකට නම් එන්න යන්නේ නැතුව වල දාන එක. තේරුණාද? එහෙම නැතුව දැන් ඔන්න බුද්ධ පූජාවක් කියලා කියනකොට අපි හිතනවා මේක බුදුන් වහන්සේ වළඳලා ඉවර කොටසක්. ඉදුල් කරපු ටික. කවුරු හරි අසමිනෙක් කෙනවා නම් වෙන දෙයක් නැත්තම් අපි ඉතින් ඕක ටිකක් දුන්නාට කමන්නේ. තේරුණාද? ඉතින් ඕක කෑව කියලා ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි ඔන්න ඔය කියන මේ ඒක විනිශ්චය කරගන්න ඕනේ. ඉතින් මේක ත්‍රිපිටකයේ මේ බුද්ධ පූජාවට කරන්න මොකද්ද කියන කාරණේ ගැන නිශ්චිත වචනයක් නැහැ. හැබැයි අපි මානුෂිකව ගත්තාම ඉතින් බුදුරජාණන් වහන්සේට පූජා කරපෙකේ ඉඳුල් කරපු ටිකක් කාට හරි දුන්නා කියලා එතන වැරද්දක් නෙමෙයි. තේරුණාද? ඉතින් මේ මම ඉතින් ඔය හැම පැත්තෙම කරුණ ටිකක් කිව්වා. ඔය කට්ටිය ගලපලා බලන්න. හොඳම දේ තමයි බුදුන් වහන්සේට පූජා කරා නම් ඒක පූජා කරලා ඉවරයි අයින් කරලා දාන්න. ඒක ගැන මුකුත්ම හිතන්න දෙයක් නැහැ. එහෙම හිතෙනවා නම් ඔය කට්ටිය බුදුන් වහන්සේට පූජා කරලා නැහැ. නෑ ස්වාමීන් වහන්සේ මේක මට හිතෙන දෙයක් නෙමෙයි මේ නෑ මහත්යට හිතන දෙයක් නෙමෙයි මම කිව්ව එකක්. ඔව් ඒක තමයි. මහත්යට හිතන දෙයක් විදිහට මම කිව්වේ නෑ. හැමෝටම කිව්වේ. මම බුදුන්ට මේ පූජා කරපු එකක් ආයේ ඒක පරිහරණයට ගන්නෙ නෑ ඒක අත්හැරලාම තමයි තියන්නේ. දැන් ගොඩක් කට්ටිය ප්‍රශ්න තියෙනවානේ. ඒක පොදුවේ තමයි මම ওই කාරණා ටික කිව්වේ. ඒ ඇත්තටම පැහැදිලි. දරුවන් සරණ ස්වාමීන් වහන්සේ බොහොම පිං. දීපානි චන්ද්‍රිකා මහත්මියට මොකක් කර තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේ දේශනා කළ විදියට දැන් අර මේ පුන ඉස්ලාම්නිය එහෙම කියලා ආර්ය එහෙම දැන් හරියටම සුමානය එහෙම කියලා දිගටම යන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒකට මම උත්තරයක් දුන්නානේ මහත්මිය. ඒක මම කියන්නේ නුවණ අඩුම කට්ටියට තමයි එහෙම කරන්න ඕන. එකපාරම මේක උත්තර වැටෙනවා නම් එච්චර කල් ඕනේ නැහැ. මම ඒකට උත්තරයක් දුන්නා මහත්මිය ඉස්සෙල්ලා. දැන් ඒකට ස්වාමීන් වහන්සේ ඔන්න ඒක කරගෙන යද්දි හිතන්න මුළු පයම පිළිකුල් කියලා හිතනවා නම් ඊට පස්සේ ඉඳලා එහෙමම දිගටම එහෙමම ඉන්නද ස්වාමීන් වහන්සේ? නෑ ඒක නම කියනකොට පිළිකුල් ස්වභාවයක් එන්න විදියක් නෑ. මම කියවනේ ඉස්ලාමයේ නම් වචනයෙන් කියනවා කියලා කියන්නේ අර හිත විසිරෙන්නේ නැති වෙන්නේ ඒක තේරුම් ගන්න කියනවා විතරයි. අර බලන්න දේශනාව අහලා අපි කිව්වේ බොහොම පිළිවෙලට. වචනයෙන් කියනකොට පිළිකුලක් ගැන හිතන්න කිව්වේ නෑ. ඒක කොටාසේ තේරුම් ගන්න විතරයි වෙන් කරලා තේරුම් ගන්න විතරයි වචනයෙන් කියන්නේ. ඊට පස්සේ තමයි වර්ණ සංඨාන විදියට මෙනෙහි කරනකොට තමයි යෝග පිළිකුල් විදියට වැටෙන්නේ. සෙල්ලාම කරන්නේ මනස විසිරෙන්නේ නැති වෙන්න මේ කුණප කොටාසයක් මේකේ තියෙන්නේ කියන ඒ කොටාස විදියට අපි දැනගන්න ඉගෙන ගන්න කරන එකක් විතරයි. තේරුණාද මහත්මිය? පස්සේ තමයි අපි ඒක වර්ණ විදියට සංඨාන විදියට පිළිකුල් විදියට මෙනෙහි කරන්නේ. නිවන් දකින්නම හේතු වේවා. මේ සඳහා උපකාර කරපු උපකරණ ලබා දුන්න ඒ වගේම සියලු ආකාරයෙන් උපකාර කරපු සියලු දෙනාටත් මේ පින නිවන් පිණසම හේතු වේවා. සියලු මළගේ ඥාතීන්ට දෙවියන්ට සියලු සත්‍යොත් මෙපින් අනුමෝදන් කරගනිත්වා. සමකල්ලි ආර්ථින් වැඩේවා, වර්ණින් වැඩේවා, සැපෙන් වැඩේවා, බලෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. සංසාර දුක් තරණය කර නිවනින් සැනසෙත්වා කියලා අපි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.